ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ කුලියාපිටිය කබලෑවත්ත දහම් සෙවන සදහම් නිකේතනයේ අනුශාසක පූජ්‍යපාද අඹගහලන්දේ අරිය විමල ස්වාමින්ත්‍රයන්න් වහන්සේ. समन्ता चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. තිලෝවග්ග බුදු පියා දෙසුබන අසන්නට අවසර තියෙනවා දෙවිඳුනි වඩින්නට කාලය එළඹ ඇත බුදුබණ කියන්නට දෙවියොත් වඩීවා අද බණ අසන්නට දෙවියොත් වඩීවා අද බණ අසන්නට බුදු සරණ වේවා සදහම් සරණ වේවා සංඝ සරණ වේවා මිතුම් සරණින් ජයම වේවා සාදු සාදු සාදු. සද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, අද 2021 වර්ෂයේ විවාහාරික වශයෙන් සලකනු ලබන දෙවන පොහෝ දිනය. උදෑසන සීලය සමාදන් වෙමින් සිල් අධිෂ්ඨාන කරගෙන පෙහෙවත් සමාදන් වෙලා වගේම පෙහෙවත් සමාදන් වීමට අවස්ථාවක් නොලද්දා වූ පිරිසද යම් කිසි වූ ධර්මානුකූල වැඩපිළිවෙලක පිහිටලා විහාරස්ථානයක සිට හෝ තම නිවසේ සිට මේ ධර්මය ශ්‍රවණය කරමින් අපිට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින්
අනුශාසනා කොට වදාළ වූ පිළිවෙත කුමක්ද කියලා දැන හැඳිනගෙන ඒ තුලින් අපේ ජීවිතය අර්ථවත් කරගන්නට බලාපොරොත්තු වෙන පිරිසක් හැටියට අපි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට යොමු වෙන්නේ. පින්වතුනි, අපිට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන ජීවන පටිපදාව, ජීවන පිළිවෙත තමයි අපිව ශ්‍රේෂ්ඨත්වයට පමුණවන්නේ. අපව ශ්‍රේෂ්ඨත්වයේ කරා ගෙන යන්නේ. අපේ මේ තාක් දීර්ඝ සසරක් තුල හුරුව පුරුදුව පවතින අපේ ප්‍රතිපදාවන් අපිව ඒකී වූ නිවීම කරා, ඒ නිවන් මඟ කරා රැගෙන ගියේ නැහැ. ඒ නිසාවෙන් අපි මේ සාදිග සසරක කෙලවරක් නැතුව ඈත අනන්තයක සිට මේ විදිහට සැරිසරමින් එනවා. ඉතින් මේ ගමන අවසන් කරලා අපේ ජීවිතේ පවතින සියලු දුක්ඛ දෝමනස්යන් කෙලවර කරලා සදාතනික සැනසීමේ මාවතකට අපිව යොමු කරලා දෙන්නේ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කොට වදාළ ජීවන පිළිවෙතයි. අද අපි ඒ පිළිවෙතට අනුව ජීවිතයක් හැඩගස්වා ගැනීමේ වටිනාකම පිළිබඳව වඩාත් පැහැදිලි වෙන ඒ ජීවන පිළිවෙතේ නිවැරදි මන්පෙත් පැහැදිලි කරගන්නටත් වඩාත් උචිත වූ බුද්ධ දේශනාවක් සමග අද දවසේ මේ දේශනාවන් ශ්‍රවණය කරන්නටයි සූදානම් වෙන්නේ. පින්වතුනි, අපි දන්නවා අපේ සාමාන්‍ය ජීවිත පවතින්නේ බොහෝ වෙලාවට අපිට ඒක පෙන්ලා දෙන්න තියෙන්නේ අසමාහිත බව කියන වචනේ. අසමාහිත බව කියන දේත් එක්ක තමයි එකතු වෙලා තියෙන්නේ. සිතේ සංසිඳීමක් නැහැ. සිත ව්‍යාකූලත්වයටපත් වෙලා, ආකූලත්වයටපත් වෙලා තමයි අපේ ජීවන ගමනේ දවස ගෙවෙන්නේ බොහෝ වෙලාවට. සංයමයක් නැහැ. අසංවර බව, අසංයමය, නොසන්සිඳුණු ස්වභාවය තමයි තියෙන්නේ. ඒ තමයි අපේ ජීවන ගමනේ සාමාන්‍ය ක්‍රමවේදය. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ වෙනුවට භික්ෂුන් වහන්සේලා මූලික කරගෙන භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවිකා පිරිසට පෙන්වා දෙනවා මේ සමාහිත බව දියුණු කරගත යුතුයි මහණෙනි. ජීවිතයේ සංසිඳුණුකම, සමාහිත බව හරි වටිනවා. නොසන්සිඳුණු දමනය නොවුණු ස්වභාවයේ ජීවිතයේ තියෙන තාක්කල් අපිට විවිධ වූ අසංවර භාවයන් එක්ක කටයුතු කරන්නට වෙනවා. අපේ ජීවිතයේ අසංවර වෙනකොට අපි සිහි කල්පනාව පවත්ත ගන්න විදිහේදී අඩුපාඩුකම් ඒකාන්තයෙන්ම සිද්ධ වෙනවා. එතකොට ඒකට බලපානවා අර අසමාහිත බව, නොසන්සිඳුණු බව. සංසිඳුණු මානසිකත්වය අපිට බොහෝ යහපතක් මතු කරලා දෙනවා. ඒ නිසා මේ දේශනාවේ අපිට එහි වටිනාකම කොතෙක්ද කියලාත් පෙන්වලා දෙන අතරතුරේ ඒ සංසිඳුණු ස්වභාවය, සමාහිත ස්වභාවය
ජීවිතයක මතු කරගත්තු කෙනා මොකද්ද කරන්න ඕන? සංසිඳුණු මානසිකත්වයේ යම් කෙනෙක් වෙහෙස වෙලා මහන්සි වෙලා කැප වෙලා නිකන් නෙමෙයි කාලාන්තරයක් කැප වෙලා තමන් තුළ උපදවාගත්ත සංසිඳුණු ස්වභාවයක් පවත්වනවා නම් නොසංසිඳුණු ආසාවන් පසුපස දුවන ස්වභාවයෙන් මිදිලා යම් සංසිඳීමක් තුළ වාසය කරන්න සමාහිත බවක් තුළ වාසය කරන්න ශක්තියක් අපි උපදවා ගත්තා කියමු. ඒ උපදවාගත්තු ශක්තිය කුමන අරුතක් සඳහාද පැවැත්විය යුත්තේ කියන කරුණත් මේ දේශනාවෙන් මතුවෙනවා. එතකොට කරුණු දෙකක් මා මේ දේශනාව තුළ ඉස්මතු වෙන බව පෙන්වනවා. මොකක්ද මේ කරුණු දෙක? පළවෙනි එක තමයි ජීවිතයක් නොසන්සිඳිච්ච ස්වභාවයක නොසන්සිඳුණු ආසාවන් පස්සේ දුවමින් අසංවර වූ ක්‍රියාදාමයන් එක්ක අසංවර වූ වචන පරිහරණය කරමින් අසමාහිත ස්වභාවයෙන් ගෙවන්න ගිහිල්ලා මහත් වූ අකුසල් ජාලයක් ජීවිතයට පටලවා ගන්න එකෙන් වළකිනවා. ඒ වැළකීමේ තියෙන වටිනාකම අපි මේකේ පෙන්නලා දෙනවා. ඊළඟට නොසන්සිඳීම කියන එකෙන් ඈත් වෙලා සංසිඳුණුකමට පත්විච්ච අය. අසමාහිත බවෙන් ඈත් වෙලා සමාහිත බවකට පත්විච්ච අය. ඒ සමාහිත බව කුමන අරුතක් සඳහා පරිහරණය කළ යුතුයිද කියලා. එහි සැබෑ අරුත මොකද්ද? මොකද්ද මේ අසමාහිත බව අයින් වෙලා සමාහිත බව උපදවාගත්තු කෙනා කළ යුත්තේ කියන කරුණ පැහැදිලි කරන්නටත් මේ සූත්‍රය අපිට උපකාර වෙනවා. ඒ නිසා කොට්ටාස දෙකකට මේක උපකාරයි. මොකද්ද මේ කොට්ටාස දෙක? ඒ තමයි හිතේ අසමාහිත බවෙන් ඉන්න අයට මේක වටිනවා. ඇයි මේ දේශනාව අහනකොට ඔබට හිතේවි අනේ මටත් ඇත්නම් හිත සමාහිත කරගෙන ඉන්න. අනේ මටත් ඇත්නම් හිත සමාධිමත් කරගන්න. මටත් තියෙනවා නම් මේ හිතේ සංසිඳුණු ස්වභාවයක් ඇති කරගන්න මොනතරම් ලාභයක් උදා කරගන්න පුළුවන්ද? ඒ වගේම සංසිඳුණු මානසිකත්වයක් ඇති කරගත්තු කෙනාට කල්පනා කරන්න තියෙනවා මගේ මේ සංසිඳීම ජීවිතයේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්නු සැබෑ අරුත උදෙසා පැවැත්වෙනවද? ඒ සඳහා මේ සංසිඳීම මතුවලා තියෙනවද? එයයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ නිවැරදි සංසිඳීම. එයයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ නිවැරදි සමාහිත බව. නිවැරදි සමාධිය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ධර්මයේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන ධර්මයේ තියෙන ගුණයක්. මොකද්ද? ඒ තමයි පෙන්වා දෙනවා මේ සමාධි මානන්ත රිකඤ්ඤමාහු ඉදම්පි ධම්මේ රතනම් පනීතා. මේ ධර්මයේ තියෙන ලක්ෂණයක් පෙන්ලා දෙනවා. මොකද්ද? යම් බුද්ධ සෙට්ටෝ පරිවන්නයි සුචින් සමාධි මානන්ත රිකඤ්ඤමාහු සමාධිනාතේන සමෝන විජ්ජති ඉදම්පි ධම්මේ රතනම් පනීතා. අපිට ඕවා එකක්වත් තේරෙන්නේ නැහැ. ඒ තේන සත්‍යේන සුවත්ති හෝතු කිව්වොත් නූල් කෑල්ල තද කරගෙන අල්ල ගන්න අපි දන්නවා. ඇයි? ඒ නූල එහෙම මැතුරුවාම ඒ නූලේ ඵලය තියෙනවා. එතකොට මේ පිරිත් කරපු නූලේ බලයක් තියෙනවද නැද්ද? බලයක් තියෙනවා අනිවාර්යයෙන්ම. නූල් කෑල්ලේ ඉච්චර බලයක් පිහිටනවා නා. ඒ කියපු ධර්මය හිතට සම්බන්ධ කරගත්තු නූල් කෑල්ලක ගාලා අරගෙන ඒ නූල් කෑල්ල අතේ ගාගත්තාම ඒ තරම් බලයක් එනවනම් ඔය ධර්මයේ සම්පූර්ණ හිතේ ගාගත්තොත් මොකද වෙන්නේ? මොන තරම් බලයක් එයිද? හිතේ ගාගෙන විතරක් නැතුව හදවතේම පිහිටව ගත්තොත් ඔය ධර්මය ඒ බලය තව කී ගුණයකින් වර්ධනය වෙයිද? ඒ නිසා බුදුදහමේ සැබෑම ගුණය සැබෑම ශක්තිය ලැබෙන්න නම් ඒ ධර්මයේ යම් සත්‍යතාවයක් තියෙනවද ඒ සත්‍යානුභාවයේ බලයෙන් සිතක් වේවා කියන අදහස හදවතේම ඇති වෙන්න ඕන.
එතකොට මේ ධර්මයේ හදවතේ තිබුණොත් හදවතට ඒ සිත තැනෙනවා. එහෙනම් ඒ කියන ධර්මය මොකක්ද කියලා අපි තේරුම් ගන්න ඕනේ. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ සමාධිය ගැනයි මේ කියන්නේ. අසමාහිත බව ගැන නෙවෙයි මේ වර්ණනාව තියෙන්නේ. සමාහිත බව. ඉතින් අපි බලමු මේ අද දවසේ ඔබට මා පෙන්වන්න දෙන්න උත්සාහ කරන සූත්‍ර දේශනාව බොහෝ දෙනෙක් අහලා තියෙන සූත්‍ර දේශනාවක්. කීප සැරයක් කියවලා තියෙන සූත්‍ර වෙන්න පුළුවන් මේවා. ඒත් මා මේ කතා කරන ස්වරූපයෙන් සූත්‍රය මතක් වෙන්නේවත් නැහැ. සූත්‍රේ නම කිව්වොත් මතකයි. ඒවා අපි නමින් පාඩම් කරපු සූත්‍රය නිසා. ඔව් සමාධි භාවනා සූත්‍රය. ඒ සමාධි භාවනා සූත්‍රයේදී අපිට පෙන්වලා දෙන අර්ථය හොඳට අඳුරා ගන්න ඕනේ මේකෙදි. බුදුරජාණන් වහන්සේ මේ විදිහට දේශනාව කරපු කාලය ගැන විස්තර කරනවා ආනන්ද ස්වාමීන් වහන්සේ ධර්ම සංගායනාවේදී මේ විදිහේ ප්‍රකාශයක් කරනවා. ඒවම් මේ සුතං මම මෙන්න මෙහෙම තමයි ඔය දේශනාව අහගත්තේ. ඒකන් සමයම් භගවා සාවත්තියම් විහෙරති. ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරුවේ සවැත් නුවර. සවැත් නුවර මොකද්ද විශේෂත්වය? බුදුරජාණන් වහන්සේ වැඩිම කාලයක් වාසය කළේ සවැත් නුවර. ඒකට සවැත් නුවර වැඩ ඉන්න තිබිච්ච තැන මොකද්ද? ජේතවන කියන ආරාමය. නේද? ජේතවනේ කියන ආරාමයේ හැටියට දෙක ප්‍රසිද්ධ අනාථපිණ්ඩිකස් ආරාමය කියන එකද? ඔව් අනේපිඩු සිටුතුමාගේ ආරාමය. අනේපිඩු සිටුතුමා මේක නම පවත්තන්න නෙවෙයි. ඇත්තටම එතුමාගේ නම දාන්න නෙමෙයි මේක හැදුවේ. එතුමාගේ නම නෙවෙයි අනාථපිණ්ඩිකස් ආරාමය කියලා දැම්මේ අනේපිඩු සිටුතුමා නෙවෙයි. අනේපිඩු සිටුතුමා මේ ආරාමයට දැම්මේ ජේත කියලා. ජේත කියන කුමාරයාගේ නමින් සිදු කරපු මේ ආරාමයේ තමයි ජේතවනාරාමය උනේ. ඒ වුණාට මිනිස්සු පස්සේ කියන්න ගත්තා ඕක ජේතවනාරාමය කියලා දැම්මට ඕක හැදුවේ අනේපිඩු සිටුතුමානේ. කින්දා මිනිස්සු ඔකට කිව්වේ අර අනේපිඩු සිටුතුමාගේ ආරාමය. අනේපිඩු සිටුතුමාගේ ආරාමය කිය තමයි කට්ටිය කිව්වේ. ඒක එදා විතරක් නෙමෙයි. ඉන්දියාවේ කට්ටිය විතරක් නෙමෙයි. අද ලංකාවෙත් කියන්නේ ඒකට මේ අපිත් කියන්නේ අනාථපිණ්ඩිකස් ආරාමය. තේරෙනවද? එතකොට මේ නම දාගන්න දැඟලුවේ නැති වුණාට බුද්ධ ශාසනයක ස්වභාවය තමයි පින්කමක් කළාම නම පවතිනවා. ඒක ස්වභාවයෙන් ඒක ධර්මතාවයෙන් සිද්ධ වෙන්න. අපි නම් දාගන්න හදන්න උත්සාහ කරන්න ගියාම ඒ නම පවතින්නේ නැති වෙලා යනවා. පවතින කාලය අඩු වෙනවා. තේරුණාද? එතකොට දැන් අර දාපු ජේත කියන නමට වඩා පැතිරෙන්න ගත්තා දෙවිය ලෝකේ දෙවිවරු අතර. බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්ම රාජවරු අතරත් පැතිරුණේ අනාථපිණ්ඩිකස් ආරාමය කියලා. පැහැදිලිද කියන එක? එතකොට ඒ නිසා ගොඩක් අය දැනගෙන හිටියේ අනාථපිණ්ඩිකතුමාගේ ආරාමයේ වශයෙන්. ඉතින් අපි ඒ කෙසේ වෙතත් ඒකෙන් පොඩි කරුණක් ඉගෙන ගන්න හින්දායි ඒක කීවේ. මොකක්ද ඉගෙන ගන්න තියෙන කරුණ? අපි නම් ගහන්න ඕනේ නෑ නම් පවතිනවා. නේද? මොන වැඩේ කරත් මොන හොඳ වැඩේ හොඳ නම් පවතිනවා. මොන නම් ගහගෙන තිබුණත් වැඩක් නෑ වැඩේ අප්සෙට් නම් නේද? එතකොට ඒ නම පවතින්නේ නෑ. දැන් කරන වැඩේ බාල වුණාම ඒ කටයුත්ත පවතින්නේ නෑනේ. නම දැම්මට නම පවතින්නේ නෑ. එතකොට නම නැති වුණාට ඒ කරපු හොඳ කටයුත්ත පවතිනවා නම් කාලාන්තරයක්. ඒත් එක්කේ නාමය පවතිනවා. ඉතින් ඒ නිසා අපිට ඔය අතීතේ ගොඩාක් දේවල් කරපු කියපු අය මේ මුතුන් මිත්තෝ නංගන් වලින් ඉදිරිපත් වෙලා නැහැ. ඒ නිසා මේ පරණ ශිෂ්ටාචාර ජනාවාස තිබෙද්දයන් වල අද නටබුම් විදියට හරියව දකින්න ලැබෙනවා. හැබැයි දැන් අලුතෙන් හදන කර ගොඩාක් දේවල් ව්‍යාපෘති වෙන්න පුළුවන්. මේවා වසර 2-3 යනකොට කරපු කියපු කෙනෙකුත් නැහැ. ඒ ව්‍යාපෘතිත් නැහැ. නේද? ඒ වගේ නටමුනුත් නැහැ. ඒකට හේතුව තියෙන්නේ මොකද්ද?
නංගොත්තු දෙසා වැඩ කටයුතු කිරීම. ඒ පාඩමත් අපි ඉගෙනගෙන දේශනාවට යමු. එතකොට ඒ දවස්වල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ ඔය කියන ආරාමයේ. තත්‍රකෝ භගවා බික්ඛු ආමන්තේසි. ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ ඇමතුවා. පින්වත් බික්ඛවෝති. බික්ඛවෝති කියන්නේ පින්වත් මහණෙනි. ආයුෂ්මත් මහණෙනි කියලා ආමන්ත්‍රණය කළා. බදන්තේතිත්තේකෝ බික්ඛු භගවතෝ පච්චස්සෝසු. භාග්‍යවතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ කියන අදහසින් තමයි වචනෙන් තමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට ඒගොල්ලෝ පිළිතුරු දුන්නේ. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව සිදු කළා. මොකද්ද දේශනාව? සමාධි භාවනා සූත්‍රය. එතකොට සමාධිය පිළිබඳව තමයි මේකේ කතාබස් කරන්නේ. බුදුරජාණන් වහන්සේ මේ විදිහට දේශනා කරනවා. සමාධින් භික්ඛවේ භාවේත. මහණෙනි සමාධිය වඩන්න. පින්වත් මහණෙනි මේ සමාධිය චිත්ත සමාධිය වඩන්න ඕන. චිත්ත සමාධිය දියුණු කරන්න ඕන. මෙතන භාවේත කියලා කියන්නේ වඩනවා. ප්‍රගුණ කරනවා. භාවිතා කරනවා. අපි ඒකට පුරුදු වෙලා තියෙනවා මොකක් කියන්නද? පුරුදු කරනවා කියන්නේ. හැබැයි මේ වචනේ අර්ථය නම් පුරුදු කරනවා නෙවෙයි. භාවිතා කරනවා, ප්‍රගුණ කරනවා, වඩනවා කියන අර්ථය තමයි ගන්න පුළුවන්. භාවේත කියලා කී තේරුම. එතකොට භාවිත සිතක් කියලා කියන්නේ එතකොට වැඩූ සිතක්. ප්‍රගුණ කළ සිතක්. පුරුදු කළ සිතක් නෙවෙයි. එයි මා එහෙම කියන්නේ මේ භාවිතය අවසානයේදී මොකක්ද යාට ලැබෙන්නේ? නිවන් දකින්න පුළුවන් වෙනවා. චිත්ත සමාධිය භාවිතා කරන්නට කියනකොට භාවේතබ්බං කියලා කියන්නේ එහි ප්‍රතිඵලය වෙන්න ඕනේ මොකද්ද? අමා මහ නිවන. ඇයි අපි චිත්ත සමාධියක් වඩන්න ඕනේ එතකොට? ආන්ගේ නිවන අපේක්ෂා කරගෙන. නිවන කියන්නේ මොකද්ද? දැන් හොඳට මේවා අහගන්න වෙනව නේද? නැත්තම් පොයේ දවසේ අද දානේ අරගෙන සමහර අයට දාන ගත්තාම ඇති වෙන මොන බත් සම්මදෝ බත් මතේ ඇති වෙනවා. නිදිමත නන්නේ බත් මතේ එනවා. ඒ නිසා ඒ නිදිමත හරි බත් මත හරි යට කරගෙන කුසලයේ ස්මතු කරගෙන මේ ධර්ම දේශනාවන් අහන්න ඕනේ. ඉතින් අනිත් දවස් වලටත් වඩා ටිකක් පොයේ දවස්වල නිදිමත ගතිය වැඩි වෙනවා. අනිත් දවස් වලට එන්නේ නැහැ සාමාන්‍යයෙන් නිදිමත. ඒකට පොයේ දවසට ටිකක් උදේ දාන එහෙම අරගෙන පොඩි වෙලාවක් යනකොට මේ බණ අහන වෙලාවෙද්දි හරියටම සෙට් වෙලා එනවනේ හොඳ නිදිමතක්. නේ කම්මැලි ගතියක්, අලස ගතියක් හරියටම ගානට මේ බණ අහන වෙලාවට සෙට් වෙලා එනවා. එතකොට මේ පොයේ දවසට වැඩි ඒක. පොයේ දවසෙත් ඔය වැඩිපුරම එන්නේ බණ අහන වෙලාවට. ඒ නිසා ඒ ගැන හොඳ කල්පනාවෙන් ඉන්න වෙනවා. එහෙම ඉන්න ගමන් අපි මේ චිත්ත සමාධිය වඩන්න කියපු කාරණාව ගැන සාකච්ඡා කරන්න හදන්නේ. චිත්ත සමාධිය වඩන්න, චිත්ත සමාධිය භාවිතා කරන්න නේද? භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ චිත්ත සමාධිය පුරුදු කරගන්න කියලා. පුරුදු කරගන්න කිව්වම අපිට ඒකෙච්චර වෙනසක් තේරෙන්නේ නැහැ. පුරුදු වෙනවා අපි. ඉතින් සමාධියට පුරුදු වෙන්න කියලා නෙවෙයි මේ කිව්වේ. සමාධියට පුරුදු වුණාම පුරුදු වෙලා පුරුදු ඕනෑම පුරුද්දකට පුරුදු වුණාම මොකද වෙන්නේ? දැන් දානේ ගත්තට පස්සේ ටිකක් ඇලවෙලා පොඩ්ඩක් අපි සමාධිගත වෙන්න පුරුදු වෙලා තියෙන්නේ, භාවනාව කරන්න පුරුදු වෙලා තියෙන්නේ. දාන ටිකක් ගත්තට පස්සේ පොඩ්ඩක් වැඩවලින් එහෙම වෙලා කොහාට හරි පොඩි හේතුවකට ගිහිල්ලා හරි පොඩ්ඩක් ඇලවෙලා හරි නේද? මොකේද යන්නේ? නින්දට.
ඒ නින්දත් එක්ක තමයි සමාධිගත වෙන්නේ. තේරුණාද කියන එක? එතකොට ඒක බලන්න එතනින් අපි අල්ලගමු පුරුදු කරන වැඩේ හරියන්නේ නැහැ කියලා. අපි සාමාන්‍ය නින්ද පවා පුරුද්දට කරන එක. මොකද්ද පුරුද්දට කරපේකේ භයානකකම? වොමනා වෙලාවට බුදිය ගන්න බෑ. තේරුණාද කියන එක? වොමනා වෙලාවට නින්ද යන්නේ. අපිට නින්ද යන්නේ පුරුදු වෙච්ච වෙලාවට. තේරුණාද කියන එක? එතකොට සමාධියත් පුරුදු වුණොත් වෙන්නේ පුරුදු වෙච්ච වෙලාවට සමාධියට යන්න ඕන. හදිසියෙවත් ඒ වෙලාවට වෙන වැඩකේ දෙන්න සිද්ධ වෙලා තිබ්බොත්. එතකොට ඉතින් පුපුර තමයි මේ වැඩේ කරන්නේ. ඒ වැඩේට යොමු වෙන්න උන නිසා යොමු කරන්න කටයුතු කරපු අයත් එක්කත් තරහ ගිහිල්ලා. ඒ වැඩේ එක්කත් තරහෙන් ගැටි. ඇයි මොකද මේ වෙලාවට මම පුරුදු වෙලා ඉන්නේ සමාධියට යන්න. මම සමාධිය පුරුදු කරලා තියෙන හොඳට. ඒ හින්දා පුරුදු වෙච්ච වෙලාවට දැන් සමාධි වෙන්න ඕනේ. මට වෙලාව තියෙන අවස්ථාවේ නෙවෙයි එතකොට. මට අවස්ථාව ලැබුණු වෙලාවේ සමාධි වෙන්නේ නැහැ. තමන්ට මේ වැඩ ටික ඉවර කරලා සමාධිමත් වෙන්න වෙලාවක් අපිට හම්බෙන්නේ අද දවසේ හම්බෙන්නේ ඊයේ වෙලාවට නෙවෙයි. හෙට හම්බෙන්නේ ඊයේ අද දෙකේම වෙලාවට නෙවෙයි. එතකොට සමාධිය වඩනවා කියලා පුරුදු විච්ච අයට වෙන වැඩේ මොකද්ද? සමාධියට පුරුදු වෙලා ඉන්නේ. එහෙනම් එයාට සමාධි වෙන්න මොකක්ද ඕනේ? සමාධි වඩපු තැනට යන්න ඕනේ අද. එතකොට තැනකට හුරු වෙලා ඇති. වෙලාවකට හුරු වෙලා තියෙනවා. ඒ වෙලාවට සමාධිගත කරුණ හැකි. ඒ තියෙන්නේ එහෙනම් මොකද්ද? සමාධිය පුරුදු වෙලා. එහෙම නෙමෙයි සමාධිය එන්න ඕනේ හරිනම් අවශ්‍ය වෙලාවට. අවශ්‍ය වෙලාවට හිත සමාධිගත කිරීම නම් මොකද්ද? ඒක කෞශල්‍යයක්. අවශ්‍ය වෙලාවට දැන් අවශ්‍ය වෙන මොහොතේ හිත සමාධිගත කරගන්න නම් හිතට ඒක භාවිතා කරලා ආපු කුසල ශක්තියක් තියෙනවා. එහෙනම් භාවිතය කියන එකේයි පුරුද්ද කියන එකේයි වෙනස ඔබට තේරෙනවද? කමන්නේ ආරම්භක ආයතින් පුරුදු කිරීම තුල හරි මේක කරන එකේ වටිනාකමක් තියෙනවා. අසමාහිත සිතින් වාසය කරනවට වඩා. ඊට පස්සේ ආ ඒක හුරු කර ගන්න ඕනේ. මොකේද? හුරු කර ගන්න ඕනේ මොකේද? අවස්ථානුකූලව භාවිතා කරන්න ඕන නම් එතෙන්ට. ඒ සඳහා මොකද කරන්න ඕනේ? හුරු කරගන්න වෙනවද නැද්ද? නෑ, ඒ හුරුව නැති කරගන්න ඕනේ ඒකට. ඒ හුරු වෙනවා කියන්නේ පුරුදු වෙනවා. අපි අර හුරුවට කරනවා කියලා වචනයක් තියෙනව නේද? දැන් සමහර අයට ඒ හුරුවට කරගෙන යන්න පුළුවන් හුරු දෙයක් නා. එතකොට දැන් බයිසිකලයක් පැදපු කෙනෙක් හිතන්නකෝ, වාහනයක් ගෙනිච්ච කෙනෙක්. එයාගේ පුරුදු වාහනේ නම් S2 පියාගෙන හරි රෑ කරුවලේ හරි ගෙනිය ගන්න පුළුවන්. හැබැයි එයාට එකවර අහු වෙනවා අලුත් නුහුරු වාහනයක්. තේරුණාද මං කියන දේ? ඒ වර්ගයේම වාහනයක් වුණා. ඒ වගේ එක කෙනාට තියෙන හුරුව නැති වුණාම හැන්දෑවකට කරුවලකට ගෙනිය ගන්න බෑ ඒක. ඇයි ඒක අතට හුරු නැහැ. අතටත් හුරු නැහැ, හිතටත් හුරු නැහැ. එතකොට අර හුරුවට ගෙනිය ගන්න බෑ. පුරුද්දට ගෙනිය ගන්න බෑ. එහෙනම් කුසලතාවය කියන්නේ මොකද්ද? හුරුවක් පුරුද්දකට යන එකක් නෙවෙයි. ඒ නිසා එතෙන්ට එන්න ඕනේ. ඒ හුරුවකට පුරුද්දකට
ගෙන ආපු සමාධියක් නම් නෙවෙයි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කට වදාළේ. තේරුණාද? එතකොට හුරුව පුරුද්දකට ගියොත් එහෙම ඒ හුරු විචි තැන පුරුදු විචි තැන ඒ සමාධියට හුරු වුණොත් පුරුදු වුණොත් මොකද වෙන්නේ? ඒ පුරුද්දෙන් මිදෙන්න බැරුව යනවා. ඒ පුරුද්දෙන් එතර වෙන්න බැරුව යනවා. ඒකට තව වචනයක් අපි ගියසවර දේශනාවලදීත් අපි කතා කරා. ඇබ්බැහි වෙනවා. එතකොට මානසික ඇබ්බැහි වීමක් නම් සමාධිය තුල තියෙන්නේ අත්හැර ගන්න බැරුව යනවනේ ඇබ්බැහි වීම. එතකොට ඒක අතාර ගන්න බැරි වුණොත් සියලු දේ අතහැරපු කෙනෙක් හැටියට මේ සබාදහම තුල සම්මත වෙයිද අපි? සියලු දේ අතාරිනවට කියන්නේ මොකද්ද? නිවන කියලා. මොකද්ද කියන්නේ? අයින නිවන් දකින්න මොකද්ද කරන්න ඕනේ? සියලු දේ අතාරින්න. සියලු දේ අතාරින්න අපි මොකද කරලා තියෙන්නේ? සමාධිය පුරුදු කරලා. එතකොට ඔක්කොම જાති අතහැරලා තියෙනවා සමාධිය පුරුදු කරගෙන තියෙනවා කියන්නේ. ආයි සමාධියට පුරුදු වෙලා. එතකොට පුරුදු වෙලා කියන්නේ ඇබ්බැහි වෙලා. එහෙනම් මොකද වෙන්නේ? සමාධිය අතහැර ගන්න බැරුව යනවා. එතකොට ඒ සමාධියට හිර වෙනවද නැද්ද අපි? පැහැදිලිද කියන දේ? බුදු සමිඳුන් අගය කළේ හොඳයයි යමකට සමාධියයි අනිත් ඒවා නෙමෙයි අගය කළේ ඈ. බුදු සමිඳුන් අගය කළේ හොඳයි කියලා සමාධියයි. හැබැයි තව ටිකක් තියෙනවා ඒකේ විස්තරයක්. මොකද්ද? සමාධි මානන්තරිකඤ්ඤමාහෝ. ඒ කියන්නේ සමාධිමානන්ත කියලා කියන්නේ මොකද්ද? සමාධි ආනන්තරික අඤ්ඤමාහෝ. එතකොට ආනන්ත කොතනකවත් නොරැඳෙන ආනන්තරික සමාධියයි බුදු සමිඳුන් අගය කළේ. අතරක රැඳෙන්නේ නැහැ භවයේ කොතනකවත්. තේරුණාද? දැන් අනිත් දේවල් වලින් මිදිලා සුවසේ පහසෙන් පාවෙනා වගේ ඉන්න තැන නිදිමතටත් සාමාන්‍ය සම කරන්න පුළුවන් නේ. නිදිමතත් හුරු වුණාම අතහැර ගන්න බෑනේ. එහෙනම් සමාධිය කියන්නේ තවත් හොඳ නින්දෝපගත අවස්ථාවක් වගේ. එතකොට ඒක කොහොමටත් පුරුදු වුණොත් අතහැර ගන්න බෑ. දැන් පුරුදු වෙච්ච නිදිමත අතාරින්න බැරි එක කොච්චර අමාරුවට තේරෙනවද අපිට? පුරුදු වෙච්ච වෙලාවට නින්ද යන්නේ නැද්ද? පුරුදු වෙච්ච වෙලාව වෙනකන් නින්ද යනවද? දැන් දාන්නේ අරගෙන ඊට පස්සේ ටිකක් නින්ද ගිහිල්ලා පුරුදු වෙච්ච අය ඒ වෙලාවට පුදියනවා. මොන බණ කිව්වත් අහන්නේ. ඒ වෙලාවට නින්ද යනවා. ඊළඟට හැන්දෑවේ නින්ද යන වෙලාව එනකන් අපි කල්තියා ටිකක් නිදා ගන්න හැදුවා කියලා නින්ද යන්නේ නැහැ. නින්ද යන වෙලාවට ඇහැරලා ඉන්න බෑ. බලන්නකෝ මේ පුරුද්දක තියෙන හානිය. ඉතින් ආර්ය ජීවිතයක් වෙනකොට මේක හොද්දට වෙනස තේරෙනවා. ජීවිතේ ආර්ය කරන්න දඟලනකොට උත්සාහ කරනකොට පුරුද්දකට ඇබ්බැහි වෙච්ච එක වළක්ව ගන්න කොච්චර අමාරුද කියලාත් පුරුදු නැති තැන්වල ওই වැඩේ කරන්න ගියාම කොච්චර අමාරුද කියලාත් තේරෙනවා. ඒ කාලයක් වශයෙන් පුරුදු වෙලාම ක්‍රමවේදයක් වශයෙන් පුරුදු වුණාම ඒ ක්‍රමවේදය අතහැර ගන්න බෑ. කාලයකට පුරුදු වුණාම ඒ කාලයේදී ඒක අතහැර ගන්න බෑ. අකාලෙදි කරන්න පුරුදු වුණොත් ඒක කරන්න ඕන වෙලාවෙදි කරගන්න බෑ. හරි පුදුම දෙයක්. ඒ නිසා මා මේක නිකන් සරලව වගේ කීවාට මුළු නිවන් මගම ගැන කතා කරනකොට කරන්න තියෙන්නේ පුරුදු නම් වෙන්න එපා කියලා. ඒ වුණාට අපි මොකුත් වැඩි හිතන්නේ නැතුව කියනවා මේ නිවන් මග පුරුදු කරගන්න කියලා.
කියනවද නැද්ද? මේ නිවන් මඟ පුරුදු කරගන්න පුළුවන් තරම් ඔයාලගේ ජීවිතවල පුළුවන් තරම් මේ ධර්ම මාර්ගය පුරුදු කරගන්න කියලා අපි කිනිදා භාවිතා කරනවද නැද්ද? වැඩක් නැහැ අනිත් එකක්වත්. පුළුවන් හැටියට ටික ටික හරි මේ නිවන් මඟ පුරුදු කරගන්න කියලා කියන්නේ නැද්ද? ඈ? නිවන් මඟ පුරුදු කරගන්න කියලා කියන්නේ නැද්ද? කියනවා. කමක් නැහැ ඉතින්. ඒ වගේ දොස් හොයන්න නෙමෙයි අපි මේ දේශනා කරන්නේ. අපි ටිකක් ඊට වඩා තැනකට ගිහිල්ලා මේක අද තේරුම් ගන්න බලමු. සමාධිය කියන එකේ භාවිත කියන වචනෙත් එක්ක මම මේ කතා කළේ. භාවිතා කියන වචනේ තරම් වැදගත් නේ? සමාධින් භික්කවේ භාවේ තබ්බම්. එහෙනම් සමාධිය කියන්නේ මොකද්ද? භාවිතා කළ යුතු දෙයක්ද පුරුදු කළ යුතු දෙයක්ද? භාවිතා කළ යුතු දෙයක්. භාවිතා කියන වචනේ අයිති වෙන්නේ මොකේටද? මාර්ගයට. මොකේටද අයිති වෙන්නේ? මාර්ගයට. භාවිතා කියන වචනේ අයිති වෙන්නේ මාර්ගයට, පුරුදු කිරීම අයිති වෙන්නේ සමුදයට. තව හොඳට විස්තර බලන්නකෝ ඒක ඇතුලේ. පුරුදු කිරීම අයිති වෙන්නේ සමුදයට. ඒ අපි හිතන්නකෝ මේ සංසාරේ අපි පුරුදු වෙලා තියෙන නිසා නෙමෙයිද මෙච්චර දුකක් අපිට හැදිලා තියෙන්නේ. ජීවිතයකට බලන්නකෝ අලුතෙන් එකතු වෙන ඒවට අපි පුරුදු වෙනවනේ. අපේ ජීවිතේට මුණ ගැහෙන අයට අපි පුරුදු වෙනවනේ. නේ? ජීවිතේට අපිට අම්මා මුණ ගැහුණා. දැන් අම්මට පුරුදුයිනේ. කොච්චර පුරුදු වෙලාද කියලා කිව්වොත් අම්මා නැති වෙච්ච ගමන් ලොකු පාළුවක් දැනෙනවා. අම්මා පේන්න නැත්තම් අපි ගෙදර එනවා. කොහේ හරි ගිහිල්ලා එනකොට අම්මා නැහැ. දොරවලුත් ඇරලා දාලා අම්මා නැහැ. බයක් එන්නේ නැද්ද හිතේට? ඈ? අම්මට මොකද වුනේ කියලා හොයලා බලන්න වෙන්නේ නැද්ද? පැහැදිලිද කියන එක? ඒ බය එන්නේ මොකක් නිසාද? හිත බය වෙනවා. හිත බය වෙන්නේ පුරුදු වෙච්චි කෙනා නැති වෙයි. දැන් ඔය අම්මට පුරුදු වෙලා හිටියේ නැත්නම් අපි ඉපදිච්ච දවසේම නැත්නම් ඉපදිලා අපිට යමක් කමක් තේරෙන්නේ නැති කාලෙම අපිව දාලා අම්මා රට ගිහිල්ලා. අපි පුරුදුලා ඉන්නේ දැන් කිරි අම්මට. අම්මේ කියන්නේ. තේරුණාද කියන එක? එතකොට කාලයකට පස්සේ අම්මා රට ඉඳලා එනවා. ඇවිල්ලා පුතේ කියන එනවා. පැහැල්ලා දුවගෙන ඉනවා කිරි අබ්බා ගාවට. අම්මා මේ කවුද ඇවිල්ලා කියනවා. දැන් ඒ අම්මට ආවා කියලා අම්මා නැතුව හිටියා කියලා බයක් තිබුණාද? නැහැ. ආවා කියලා සතුටක් දැනෙනවද? ඒත් නැහැ. ළඟට එනකොට බයයි. පුරුදු වෙලා නැහැ. තේරුණාද කියන එක? පුරුදු වෙච්ච කෙනා ගාවට තමයි දුවන්නේ. ඒ වගේ මේ හිත දුවන්නේත් කොහාටද? පුරුදු තැනට දුවනවා. හදිස්සියකදී මොකද කරන්නේ? හදිස්සියක් ආවොත් මොකද කරන්නේ? දැන් ඔබ පාරේ යනවා. මොන හරි වැඩකට ගිහිල්ලා ඉන්නවා කඩේකට හරි ගිහිල්ලා. හදිස්සිය ලොකු මහා වර්ෂාවක් ගාගෙන එනවා. අකුණු ගහගෙන විදුලි කොටාගෙන මහා සැරට එනවා මේ සුලිසුලන් වගේ වාතාවරණයක්. ඉක්මනට මොකද කරන්නේ? ඉක්මනට පුරුදු තැනට දුවනවා. කොයිද පුරුදු? ගෙදර මලත් කමන්නේ. ගෙදර මොනවා වුණත් කමන්නේ නැහැ නේද? ගෙදර කට්ටියත් එක්ක පුරුදු වෙච්ච කට්ටියත් එක්ක දැන් අපි ගෙදර දිව්වා කියලා සුලිසුලකට නතර වෙනවද? අකුණු ගහන එක නතර වෙනවද? නැහැ. ඔය මොකක් හරි වුණොත් මොකටද මේ දුවන්නේ? පුරුදු ඒවා ටිකත් එක්ක බදාගෙන මැරෙන්න. තේරුණාද? එතකොට දැක්ක නේද පුරුදු වෙලා හිත පුරුදු වුණාම ඒ කියන්නේ ඇබ්බැහි වෙලා ඒක නැතුව ඉන්න බැරි වෙනවා. ඒකේ වාසි ඒකේ ප්‍රයෝජන මතක් වෙවි එන්න පටන් ගන්නවා. භාවිතා කළාම එහෙම නැහැ. තියෙනකම් පාවිච්චි කළා හොඳටම පාවිච්චි කළා
ඉතින් මේ පාවිච්චි කරලා අතාරිනුනම තැල්ල දාන්න පුළුවන්. ඇයි පාවිච්චි කරා කියන්නේ වැඩ ගත්තා. මම පොඩි උදාහරණයක් කියන්නම් මේකට. මොකද මේ දේශනාව ඉවර කරන එකට වඩා මේ දේශනාවක තුල තියෙන අර්ථය අපේ ජීවිතයට පැහැදිලි කරගන්න එකයි හරි වටින්නේ. දැන් හිතන්න අපි හයර් එකට ගන්නවා විනෝද චාරිකාවක් යන්න බස් එකක්. තේරුණාද? දැන් මේ බස් එකේ අපිට මේ දවසකට යන්න පුළුවන් මෙච්චරයි කියලා යම් කිසි ගාණක් තියෙනවා. අපි ඒ ගාණ ගිහිල්ලා සමහරට ඒ ඩ්‍රයිවර් මහතුරු ඒවා සම්මත කරගෙන තියෙන්නේ බස් එකටත් ටිකක් නිවෙන්න වෙලාවක් දීලා එයාටත් පොඩි විවේකයක් ගන්න වෙලාවක් තියාගෙන දවස් කුලියට ගත්තා වුණාට අපිට යන්න පුළුවන් මේ වගේ දුර ප්‍රමාණයක් තමයි කියලා එයාලගේ තියෙනවා ටාගට් එක. ඊට පස්සේ එයාලා බලන්නේ බස් එක කොහේ හරි නවත්තලා පොඩ්ඩක් රිලැක්ස් වෙන්නයි එයාලා නිදහසේ නාගෙන පොඩ්ඩක් වේග ගන්න බලනවා. එතකොට අපි ඒකට ගැලපෙන්න තැනක නවාතැන් පහසුකම් හදාන තියෙන්න ඕනේ. ඉතුරු දවස් ටික ආයේ ගමන යොදා ගන්න ඊට පහුවදාට. එයාගේ පැත්තෙන්නේ. අපි බලන්නේ බස් එක ගත්තට පස්සේ පුළුවන් තරම් නවත්ත තියන්නද අද දවසේ එතෙන්ට වඩා ටිකක් ඊට එහා තැනකට නවාතැන් පොලකට යා ගන්න පුළුවන් නම් එතෙන්ට යනකම්ම යන්නද බලන්න අපි ওই ටිකත් යන්න කොහොම හරි ටිකක්. ඒ සඳහා අපේ ඩ්‍රයිවර් මහත්තයව පොඩ්ඩක් ෂේප් කරගෙන අපි ඔකොන්න ඔය යන් අද එතෙන්ටම ගිහිලා නැතු හිට ලේසියිනේ කියන තැනකට ඇවිල්ලා අපි එයාව අරගෙන බස් එක පුළුවන් තරම් පාවිච්චි කරන්නද බලන්නේ නැත්තම් මේ පුළුවන් තරම් බස් එක ආරක්ෂා කරගන්නද බලන්න. බස් එකට පහසුකම තියලා බස් එක පැත්ත හිතලා ඒක පරිහරණය කරන්නද අපි බලන්නේ. එහෙම නැත්තම් ඒකෙන් පුළුවන් තරම් පරිහරණය කරලා බස් එක පරිහරණය කරලා අපේ වැඩේ කරගන්නද වැඩිපුර බලන්නේ. බස් එක පැත්තෙන් හිතලා කල්තියා නවත්තලා ඒකට විවේක දීලා නිවෙන්න දීලා එන්ජින් නිවෙන්න දීලා ඔහොම කරයි අපේ බස් එකක් නම්. මොකක් නන්ද? බස් එක අපේ නම්. පුළුවන් තරම් බස් එකට නිවෙන්න අවස්ථාවේදී ටිකක් දුර යයි රාත් වෙනකොට වතුර ටිකක් දායි නිවෙන්න තියයි ටිකක් නතර වෙලා ඉඳී අපේම වාහන වල යද්දි එහෙම නෙවෙයිද? නවත්ත නේද? රත් වුණා වැඩි වුණාම යන්න බැරි තැන් වල යන්නේ නැහැ. අවුවේ තියන්න කැමති නැහැ. හෙවන නවත්තුවොත් හෙවනක නවත්තන්නේ. දැන් අපි කුලියට ගත්තු බස් එක යද්දි බස් එක හෙවනේද අවුවේද අපිට වැඩක් තියනවද? දැන් අපිට බඩි කිටිනොත් ඔය කොතනින් හරි නවත්තන්න කාලයක් කියලා අපි නවත්වනවා. හැබැයි බස් එකට මෙතන හෙවණක් තියෙන ප්‍රමාණවත් වෙන්න තියෙනවද නැද්ද නෙමෙයි අපි බලන්නේ. අපිට මේක කැම ටික කනකන් ඉන්න හෙවණක් තියෙනවා නම් ඒ ඇති. තේරුණාද? කහපු ගමන් ආයේ නැගලා අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? බස් එකේ ඉක්මනට යන්න. එතකොට කුලියට ගත්තු බස් එකක තියෙන්නේ භාවිතා කරන ලක්ෂණය. තේරුණාද? පුළුවන් තරම් පාවිච්චි කරන ගතිය. හැබැයි පාවිච්චි කරගෙන ගිහිල්ලා ගමනවන්තයට ආවට පස්සේ මේ බස් එක අපිව බස්සලා බස් එකේ අයිතිකාර ගෙදරට යන්න යනවනේ. අනේ බස් එක පව්වා කියලා බස් එක දිහා බලාගෙන ඉන්නවද? ඒ කියන්නේ අපිව බස්සපු තැනින් දැන් රෑනේ බස්සන්නේ. ගේ ගාවට ගෙනල්ලා බැස්සුවාට පස්සේ අපි ඔච්චර දුර උස්සගෙන ගිහින් ආවනේ මේ බස් එක කියලා බස් එක දිහා බලාගෙන ඉන්නවද අපි අර ගිහිලා බුදිය ගන්න නැතුව? නැත්තම් බස් එකෙන් බහැපු ගමන් බෑග් ටිකත් බස් එකේ සමහර වෙලාවට දාලා ගිහිල්ලා වැටලා බුදියට. ඒ බස් එක පරිහරණය කරලා තියෙන්නේ අපි. අතාරින්න ඕනේ විච්ච වෙලාවේ අතාරිද්දි බස් එක ගැන මතකවත් නැහැ. අපිව අරන් ගියේ මේ බස් එකනේ කියලා. හැබැයි ගෙදර තමන්ගේ වාහනේ ගියාම
ආව ගමන් අපි බහැලා ගිහිල්ලා නිදා ගන්න කලින් බලනවා මොකද්ද? වාහනේ සුදුසු තැනක ගරාජ් එකට දැම්මද? නේ? ඒකේ මොනවා හරි තියෙන වස්පස් කරාද? ඉස්සල්ලා සලකලා බලන්නේ මොකේද? වාහනෙට. සීරිලාද මොකක් හරි නොසුසු තැන් වල යන්න සිද්ධ වුණා. එක තැනක පොඩි සද්දයක් ඇහුණා. වැදුනද බිම? සීරුණාද? තෙල් ඉවර වෙලාද? ඕන්ට වඩා රත් වෙලාද? මේවා බලන ගතිය වැඩි නැද්ද වාහනේ? එහෙම එකක් තියෙනව නේද? අපේ වාහනේ නම් අපි ගිහිල්ලා නතර කරපුවාම කොතනක හරි අපේ වැඩේ කරනකම් ඕන එකක් අපිට කමන්නේ නැහැ කියලා ඉන්නවද නැත්තම් හේවනකට හරි දාන්න බලනවද? ඒ පිට වාහනයක් කුලියට ගත්තොත් නේ. අපේ වාහනයකම ගියා නම් අපිට වඩා හේවනක් අපිට වඩා රැකවරණයක් අවුව නැතුව තියන්න පුළුවන් තැනක් මේ ඔක්කොම වාහනයටත් හොයනවද නැද්ද? එනිසා අපිට වාහනේ අතහැර ගන්න බෑ එතනදී. ඊට පස්සේ වැඩේ ගමන ගිහින් ආවයි කියලා වාහනේ අතහැරලා දාන්න බෑ. මඩ සහිත ප්‍රදේශයක ගියා නම් මේක හොදලා දාන්න ඕන ඉස්සෙල්ලා. ඊට පස්සේ තමයි අපි ගිහිල්ලා නිදාගත්තොත් නිදාගන්නේ. අහන් ඒ වගේ අපේ ශරීරයත් වාහනයක්. තේරුණාද? අපේ මේ ජීවිතයත් වාහනයක්. ඒ ජීවිතය තුළ අපි විශේෂයෙන් මහන්සි වෙලා ගන්න වාහනයක් වගේ තමයි සමාධියත් බලන්න ඕන. එතකොට ඒක කුලියට ගන්න එකක් වගේ පරිහරණය කරලා දාන්න. ඇබ්බැහි වෙන්න එපා. ඒ කියන්නේ එකකින් ගන්න තියෙන වැඩක් තියෙනවා නම් ගන්නවා. ඒ වැඩේ ගන්න ඕන වෙලාවට අපි මේක පරිහරණය කරන්න ගන්න ඕන. එහෙම නැත්තම් මේ වෙලාව නම් බෑ. අවුව සැර වැඩි. මේ උදේ පාන්දරම නම් බෑ ඔන්න. සීතල වැඩි. දවල් මධ්‍යහනේ නම් බෑ. අවුව සැර වැඩි. ඔව් රැයට බෑ නිදිමත වැඩි. කාපු ගමන් බෑ. වත් මතේ. අන්න එහෙම අපිට ඕන වෙලාවට බෑ කොටින්ම. පැහැදිලිද කියන එක? එහෙම නැතුව මේ සමාධිය අපි වඩා ගන්නවා කියලා කියන්නේ ප්‍රගුණ කරනවා කියලා කියන්නේ භාවිතා කළ යුතු මොහොතට අරගෙන එන්න පුළුවන්කම තියෙනවා. භාවිතා කරන්න ඕනේ වැඩේදී භාවිතා කරන්න පුළුවන්කම තියෙනවා. අන්න එහෙම සමාධියක් වඩා ගන්න කියලායි මේ කියන්නේ. භාවිත සමාධිය. පැහැදිලිද? භාවිත සමාධියක් කියලා කියනකොට එතකොට ඒක හොඳට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කාලේ මිනිස්සුන්ට ඒක තේරෙනවා. මොකද භාවිතා කියන වචනේ පුරුදු කරපු යොදාගත්තු තැනයි පුරුදු කිරීම කියන වචනේ යොදාගත්තු තැනයි දෙකක්. ඒ නිසා පුරුද්දකට ඇබ්බැහිවීමකට කවදාවත් සංසාරයේ මුණ ගැහෙනවා මිසක නිවන මුණ ගැහෙන්නේ නැහැ. ඒ නිසා කුසලය කියලා කියන්නේ භාවිත එකක්. අකුසල් පුරුදු වෙන දේවල්. එහෙනම් පුරුද්ද කියන්නේ මොනවද? අකුසල්. පැහැදිලිද කියන්නේ? පුරුද්ද එක්ක යනකොට වෙන්නේ පුරුදු වෙන කෙනෙක් ඉන්නවා. තේරුණාද? මට දැන් හොඳට පුරුදුයි කියන්න කෙනෙක් ඉන්නවා. භාවිතයේ එක්ක මොකද වෙන්නේ? පුරුද්ද නැතුව යනවා. අකුසලය නැති වෙලා යනවා. කෞශල්‍යයක් පිහිටනවා. ඒ කුසලතාවය නිසා ඒ කෞශල්‍ය නිසා ඒ ක්‍රියාව ඒ කුසලයෙන් සිද්ධ වෙනවා. ඒක ගමන අපි ගැඹුරට තව ටික ටික පස්සේ කතා කරමු. මේක ගැඹුරට යන්න පොඩි මතු කිරීමක්. පොයේ දවසේ මේ හැමෝම සාමාන්‍ය පොයකට වඩා සාමාන්‍ය ධර්ම දේශනාවකට වඩා දෙයක් ගන්න මූලික මඟ පෙන්වීමක්. අපි දැන් සූත්‍ර දේශනාව ඇතුළට ගිහින් බලමු. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සමාධින් භික්කවේ භාවේත. මහණෙනි සමාධිය භාවිතා කරන්න වඩන්න. සමාහිතෝ භික්කවේ භික්ඛු යථා භූතං පජානාති. එතකොට සමාධිය භාවිතා කරන කෙනාට සමාහිත බව වඩන කෙනාට
ඒ භික්ෂුවට මොකද්ද ලැබෙනවා කියන්නේ? යථා භූතම් පජානාති. එයා යථා භූත ඒ කියලා කියන්නේ මොකද්ද යථා භූතේ කියන්නේ? අපිට සිද්ධිවලදී එන්නේ මොන භූතේද? යකා භූත. නේ? ඔව්. මේ යකා අපිට එන යකා භූත නෙමෙයි මේ කියන්නේ. නේද? යථා භූත. යථා කියලා කියන්නේ යම් ආකාරයකින්ද පවතින්නේ. ඒ යථාර්ථය. භූත කියලා කියන්නේ භූත කියලා කියන්නේ පැටලිච්ච කියන එකට භූත කියන්නේ. එහෙමද? මොකද්ද බලන්න මතක් කරන්න බාට භූත කියන එකේ තේරුම? භූතය දැකලා තියෙනවද? පංචමහා භූතය දැකලා තියෙනවා. මොනවාද පංචමහා භූතය? ටිකක් හොඳ අදහසක් භූත කියන එකට. භූත කියන එකේ ඇත්තම තේරුම මොකද්ද? නොපෙනෙන බලවේග. තේරුණාද කියන එක? නොපෙනෙන බලවේග හරි සියුම් නේ. අදෘශ්‍යමානයිනේ. ඒ කියන්නේ පේන්නේ නැහැ. හැබැයි නොපෙනෙන බලවේග සියුම් බලවේග ගොරෝසු වෙලා ප්‍රකට වෙන තැනට පත් වෙන වෙලාවල් නැද්ද? නොපෙනෙන බලවේග ගොරෝසු වෙලා ප්‍රකට වෙන වෙලාවල් තියෙනවා. ජරබර සද්ද හිම ඇහෙන වෙලාවල් තියෙනවා. නේද? ඒ ගොරෝසු මට්ටමකට වැඩි දියුණු වුණාම සියුම්ව තියෙන බලවේග ප්‍රබල වුණාම ඒකේ එක ප්‍රකට වීම දැනෙන්න ගන්නවා. තේරුණාද? එතකොට අප්‍රකටයි ඒ භූත ස්වභාවය. ඒ භූත කියන්නේ මූලික නොපෙනෙන මූලික ස්වභාවයට තමයි කියන්නේ භූත කියලා. මූලික ස්වභාවයේ තියෙන හටගන්න ස්වභාවය. ඔය හටගන්නා ස්වභාවයට තමයි කියන්නේ භූත ස්වභාව කියලා. පැහැදිලිද? හටගන්නා ස්වභාවවලට කියනවා භූත ස්වභාවය. මොන වගේද හටගන්නේ? හේතු සහ ප්‍රත්‍ය වලින්. හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා ස්වභාවය. සකස් වෙච්ච දෙයක් නේද? හේතු ප්‍රත්‍යයෙන් හටගන්න දෙයකට කියනවා සකස් වෙච්ච දෙයක්. තව වචනයක් උකට කියනවා ධර්මයේ සංකතයක්. මොකද්ද කියන්නේ? සංකත ධර්මයක්. එතකොට මේ සංකතය විශේෂයෙන් ආයෙ තවත් විදිහකට සකස් වෙනවා. එතකොට මොකද වෙන්නේ? තවත් විශේෂ සංකතයක් හැදෙනවා. ඒ කියන්නේ මැටි කියන්නේ මොකද්ද? සංකතය. හැදිච්ච දෙයක්. වතුර තවත් හැදිච්ච දෙයක්. වතුරයි මැටි එකට දාලා ඇනුවට පස්සේ මැටි කියන්නේ අතරම පස් වගේ දෙයක් නේ. ඒ පසුයි වතුරයි එකට දාලා අනාගත්තට පස්සේ මැටි පිඩුවක් හැදෙනව නේද? ඔන්න දැන් මැටි පිඩුව අර දෙකටම වඩා වෙනස්. අර දෙකම සකස් වෙච්ච දෙයකින් ඒ දෙකෙන් එකතු වෙලා හැදුනා තවත් දෙයක්. දැන් මැටි ඊට පස්සේ අච්චුවකට දාලා ක්‍රමානුකූලව සකස් කරනවා. ඊට පස්සේ ඒකට කියන්නේ මැටි ගොඩ කියලා කියන්නේ ගඩොලයක් කියලා. ඒ ගඩොලේ ගින්දරට දානවා. ගින්දරත් සකස් වෙච්ච එකක්, දර වලින් ඇදිච්ච එක. දර එක දාලා හදාගත්තු දෙයක් තමයි ගින්දර. ඒ ගින්දරට මේ ගඩොලේ දානවා. දැන් සකස් වෙච්ච ඒවා කීයක් තියෙනවද එතන?
වතුර සකස් වෙච්ච එකක්. ඒ කියන්නේ වතුර භූත ස්වභාවයක් ඒකේ තියෙනවා. මැටි භූත ස්වභාවයක්, හටගත් ස්වභාවයක්. ඒ දෙකෙන් හදාගත්තු තවත් ස්වභාවයක් තමයි ගඩොල. තව ගින්දර කියන්නේ හටගත් ස්වභාවයක්. ඒ ගින්දරයි ගඩොලයි එකතු කරලා ගත්තාම පුච්චපු ගඩොල එනවා. එතකොට තවත් ඒක සකස් වුණා නේද එක විදියකට? සකස් වෙච්ච දෙයක් නම් ඒකට ආයි කියන්නේ මොකද්ද? භූත ස්වභාවයක්. දැන් එතකොට භූත කොච්චර තියෙනවද? භූත බොහෝ කියන එකට කියනවා බහු. අවසානයේ අපිට තේරෙන්නේ මොකද්ද? බොහෝ භූත එකතු වෙච්ච තැනක් අපිට තේරෙන එක. ප්‍රකට වෙච්ච එක. ඇයි එහෙම එකතු කරලා හදපු එක තමයි ගේ. දැන් ගේ අපිට පේනවද නැද්ද? ඈතටත් පේනවා. රටේ ලෝක මිනිසුන්ටත් පෙන්වන්න පුළුවන්. මොකද්ද ඒකට කියන්න හොඳ නම? බොහෝ භූත එකතු වෙච්ච තැන. එතකොට අල්ලගෙන ඉන්නේ මොකක්ද ඒ උනට එහෙනම්? බහූතය. ඊට සමස්ත ලෝකයට පුරුද්දක් තියෙනවා මේ වගේ බොහෝ භූත සකස් වෙලා සංස්කරණයකට ලක් වෙලා හැදිච්ච ගොඩාක් ඒක සිද්ධ වෙච්ච දෙයක් තියෙනවා නම් එහෙම කන්දක් සකස් වෙලා තියෙනවා නම් ඒ සකස් වෙච්ච කන්දරා වේ නම් ඒ අල්ල ගන්න පුළුවන්. ඇයි ඒක ප්‍රකටයි. ඒ නිසා හැබැයි ඕකේ මූලික සැකස්ම ඇත්තටම පවතින මූලිකම සැකස්ම ඒ භූත ස්වභාවය ඇත්තටම පවතින එක නම් ඒ පවතින එක පේන්නේ නැහැ. අප්‍රකටයි. ඒක මොකද්ද? ඇත්තටම පවතිනවට මොකද්ද කිව්වේ? යථා. ඇත්තටම සකස් වෙන ස්වභාවය ඇත්ත මූලික සකස්ම යථා භූත. එහෙනම් යථා භූත ස්වභාවය අපිට ප්‍රකට වෙන්නේ නැහැ. පේන්නේ නැහැ. ඒක පේන්නේ නැතුව, ඒක දකින්න නැතුව සත්‍ය දැක්කා කියන්නත් බෑ. පැහැදිලිද? ඒක පේන්නේ නැත්නම්, ඒක තේරෙන්නේ නැත්නම් අපි සත්‍ය දැක්කා කියන්න බෑ. ඒතකොට සත්‍ය දැක්කා වෙන්නේ කොතනින්ද එනවා? ඒ යථාභූත ස්වභාවය දැක්කොත්. මං කියන දේ හොඳට තේරුම් ගන්න. ඒ සත්‍ය දැක්කා කියලා කියන්න පුළුවන් වෙන්නේ එතකොටයි. ඉතින් ඒ සඳහා බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මොකද්ද කරන්න කියන්නේ? සමාධින් භික්කවේ භාවේත. මහණෙනි චිත්ත සමාධිය වඩන්න. සමාධින් භික්කවේ භාවේතු. සමාධිය වඩනකොට පින්වත් මහණෙනි මේ සමාධිය වඩන භික්ෂුවට භික්ඛු යථා භූතම් පජානාති. ආන් අර යථා භූත ඥානය මතුවෙනවා. පැහැදිලිද කියලා තේ? යත්තම ස්වභාවය මතුවලා පේන්න ගන්නවා. පැහැදිලිද කියන එක? එහෙනම් ලෝකේ ඇත්තම ස්වභාවය මතු කර ගන්න ඕන නම් යථාභූත ඥානය මතු කර ගන්න ඕන නම් ඒ යථාභූත ඥානයට ආසන්නතම කරුණ මොකද්ද? බලවත් වූ උපකාරක ධර්මය මොකද්ද? චිත්ත සමාධිය. මොකද්ද? චිත්ත සමාධිය. දැන් අපිට ලොකුම පාඩුව මොකක්ද එහෙනම්? චිත්ත සමාධිය දියුණු කරගන්න කල්පනාවක් නැහැ. අසමාහිත සිතම හොඳයි වෙලා. අසමාහිත සිතේ ඇති වෙන විසිරීමම ජීවිතය වෙලා. අසමාහිත සිතේ ඇති වෙන පසුතැවීම ජීවිතය වෙලා. විසිරෙන පසුතැවිලි ස්වභාවයත් එක්ක එන අසහනයම ජීවිතය වෙලා. පැහැදිලිද කියන එක? ඒ අසහනකාරීත්වයේ එක්ක අපි ජීවත් වෙන්න පුරුදු වෙලා. ඕම් පුරුදු වෙච්ච ජීවිතේ හැටි. තේරෙනවද? ඉතින් ආයි පුරුදු කරනවා කියන්නේ ඔය පුරුදු ටික අරන් යනවා කියන එක.
ඉතින් ඒ නිසා ඔය හැම තැනකම තියෙන මේ පුරුද්දේ අපි මොකක්ද භයානකකමකට හසු වීමක් තියෙනවා. ඔබට හැඟෙනවද බලන්න මේ පිළිබඳව? පුංචි හැඟීමක් එනවද බලන්න මේ දේශනාව එක්කලා? ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේකෙන් ගැලවෙන්න තියෙන හොඳම ක්‍රමය තමයි සමාධිය වඩන්න මහණෙනි. සමාධිය ප්‍රගුණ කරන්න. චිත්ත සමාධිය වඩන්න, චිත්ත සමාධිය දියුණු කරන්න, ප්‍රගුණ කරන්න මහණෙනි. එතකොට තමයි මේ භික්ෂුවක් මේකේ යථාර්ථය දකින්නේ. පැහැදිලිද කියන එක? සමාධින් භික්ඛවේ භාවේතෝ භික්ඛු යථා භූතම් පජානාති. ජීවිතයක තියෙන යථාර්ථය අවබෝධයෙන්ම දකිනවා. එතකොට පැහැදිලිද කියන එක? එහෙනම් සමාධිය නොවඩන්නා වූ පිරිසට අපි මේ කොච්චර යථාර්ථය මතු කරලා පෙන්වන්න හැදුවත් එයාලට මේක ගෝචර කරවන්න බෑ. හැබැයි මේ සමාධිය කොහොම එකක් වෙන්න ඕනද? භාවිත සමාධියක් වෙන්න ඕන. ඇයි භාවේතබ්බන් කියලා නෙමෙයිකට කිව්වේ? සමාධින් භික්කවේ භාවේතබ්බන් කියලා දේශනා කළා නම් අපි ගාව එන්න ඕනේ මොන සමාධියද? භාවිත සමාධිය. පුරුදු කරපු සමාධියකට නම් අමාරු වෙයි. තේරුණාද? ඒ කියන්නේ යථාභූත ඥානය බලන්න බැරුව යනවා. පුරුදු කරපු සමාධියේ ස්වභාවය මොකද්ද? බැඳීමක් තියෙනවා තණ්හාවත් එක්කලා. ඒකේ තණ්හාවත් එක්ක බැඳීමක් තියෙනවා. ඒ නිසා ඒ බැඳිච්ච තණ්හාව ස්වභාවයට අපි වැඩ කර ඉන්නවා මිසක යථාභූත ඥානය දර්ශනය කරගන්න දෙන්නේ නැහැ. මේවා ඉතින් ගැඹුරට කතා කරන්න පුළුවන්. එතකොට අපිට දේශනාව මෙතනම යන්න වෙනවා. දේශනා දෙකක් තුනක් කරන්න වෙනවා. එතකොට සූත්‍රය ඉස්සරහට යන්න අපහසුයිනේ. අපි ඒ නිසා මේ සූත්‍රය ටිකක් ඉස්සරහට යමු. මොකද්ද මේ දකින්න යථාර්ථය? දැන් යථාර්ථය දකින්නවා කියලානේ කියන්නේ. සමාධිය වඩන භික්ෂුවක් දැන් මේක එහෙනම් ඉතින් අනේ භික්ෂුන් වහන්සේලාට විතරනේ මේක කියන්නේ. ගිහි අපිට බෑනේ. කියන්නේ දැන් මේකේ දේශනා කරලා තියෙන භික්ෂුවක් ගැන විතරනේ කියලා තියෙන්නේ. එහෙනම් ඉතින් ඒක ඇත්ත නම් ඉතින් මේක භික්ෂුණීන් වහන්සේලාටත් බෑනේ. නේද? ඒකෙන් අදහස් කරන්නේ නෑ මේ 4 දෙනා ගැනම කියා ඉන්න ඕනේ කියලා එක. පුද්ගල ස්වභාවයක් නෙවෙයි මේ කියලා තියෙන්නේ. තේරුණාද? පොදුවේ බුදුරජාණන් වහන්සේ භික්ෂුව කියන එකෙන් ළඟම ඉන්න කෙනා නියෝජනය කරලා කතා කරපු එකක් තියෙනවා. එහෙම තේරුම් ගත්තත් කමක් නැහැ. එහෙම නැත්තම් භික්ෂුව කියලා කියන්නේ සසර බිය ඇති කරගත්ත, සංසාරයට මහා බයක් ඇති විච්ච, සසර දුකින් නිදහස් වෙන්න කැපවිච්ච චරිත ලක්ෂණ දෙක තුල තමයි භික්ෂුවගේ ජීවිතය අර්ථවත් වෙන්නේ. භික්ෂුව කියන එක කෙනා කියන එක භික්ෂුවක් බවට පත් උනේ ඉස්සර සසර දුක ගැන, භයානකකම ගැන, සසර දුක පිළිබඳ බයක් ඇතිවිච්ච. ඊළඟට ඒ සංසාරික දුකෙන් කොහොම හරි එතර වෙන්න ඕන කියලා කැපවිච්ච ජීවිතයට කිව්ව මොකක් කියලාද? භික්ෂුව. ඉතින් ওই ලක්ෂණ දෙක තිබුණා නම් හරි ඉතින් අද. එයා ගිහි ජීවිත අතර ඉන්නවා වුණත්, පැවිදි ජීවිත අතර ඉන්නවා වුණත් භික්ෂුවකට කතා කරලා කිව්වේ බුදුරජාණන් වහන්සේ ආන් ඒ දෙක කරනවා ඇති කියලා හිතලා තමයි භික්ෂුවක් කියලා කතා කරන්නේ. එතකොට ඒ දෙක කරන කෙනෙකුටයි බුදුරජාණන් වහන්සේ මේ යමතන්නේ. මොකක් කියලාද? සමාධිය වඩපල්ලා. නේද? එතකොට මිල මුදල් හොයන, මිල මුදල් හම්බ කරන ඒම ස්වභාවයක් ගැන නෙවෙයි බලලා තියෙන්නේ. ඒවා නොකරනවා කියන එකත් මේක කියලා නැහැ. නමුත් අරමුණ තියාගෙන ඉන්නවා සසර හරි දුකයි, ඒ දුක්ඛිත සසර හරි භයානකයි,
ඒ භයානක සසරකට මැදි වෙලා ඉන්න ස්වභාවයක් තියෙනවා. ඒකෙන් ඈතර වෙන්න දඟලන ගතිය තියෙන්න ඕන. තේරුණාද? දඟලනවා කියන්නේ ඉතින් පොඩි වෑයමක් ගන්නවා. ව්‍යායාමයක් කරනවා. පැහැදිලිද? ඒකයි මම අදහස් කළේ එතන. යම් කිසි ව්‍යායාමයක යෙදෙනවා ඒ වෙනුවෙන්. ඒ කියන්නේ වතුරකට වැටිච්ච මිනිස්සයා දඟලන්නේ නැතුව ඉන්නවා නම් වතුරේ ගහගෙන යනවනේ. ඊතර වෙන්න ඕන නම් මොකද කරන්න ඕනේ මෙයා? වැටිච්ච වතුරේ හිටියොත් මොකද වෙන්නේ? ගිලිලා යනවා, ගහගෙන යනවා. ඊතර වෙන්න ඕනකමක් තියෙනවා නම් අපිට පේනවා මෙයා මොකක් හරි දැඟලීමක් කරනවා. අතපය හැසිරවීමක් කරනවා. ඒ කියන්නේ යම් ව්‍යායාමයක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ දඟලන ස්වභාවය අපේ හිත අතරේ තියෙන්න ඕනේ. හිතෙන්වත් අඩු ගන්න. මොකට දඟලන එකක්ද? මොකට දඟලන එකක්ද තියෙන්න ඕනේ? දැනට විඳලා තියෙන සැප මදි තව චුට්ටක් සැප වැඩියෙන් ගන්න දඟලන ගතිය. එහෙමද? මේ දැනට තියෙන සැප හොඳයි මදි නෙමෙයි. ඉතින් ඒ වුණාට ඉතින් තව ටිකක් පුළුවන් නේද? හොඳයිනේ කියලා දඟලන ගතිය. ඒක සැප හොයන්න දඟලන එක. මං ඒක ගැන නෙවෙයි කීවේ. මොකක් ගැනද කීවේ? සසර දුකයි. ඒ දුක්ඛිත ජීවිතය හරි භයානකයි. ඒ භයානක දුකෙන් නිදහස් වෙන්න දඟලන ගතිය. ඊතර වෙන්න දඟලන ගතිය. ඒක තමයි භික්ෂුවගේ කාර්යභාරය. එහෙනම් භික්ඛු කියලා අදහස් කළේ එහෙම වැඩ කරන අයට කරපු කතාව. අමතීමක්. ඒ හින්දා ඔබ එහෙම වැඩ කරනවා නම් ඔබට අදාළයි මේ සූත්‍රය. සමාධිය වඩන්න කියන්නේ එහෙම අයට. නැත්තම් දැන් බුදුරජාණන් වහන්සේත් කියයි ඉතින් සල්ලි හොයන එක නම් පරමාර්ථය, සල්ලි ඉතිරි කරන එක නම් පරමාර්ථය නේද? දීපොළ රැස් කරන එක නම් භාග්‍යතුන් වහන්සේ ඔහොම කියන එකක් නෑ. නේ? කඩයක් දාගන්න මහණෙනි කියයි. බිස්නස් එකක් ආරම්භ කරන්න මහණෙනි කියයි. නේ? හොඳ ආදායමක් ලබා ගත්ත හැකි. බුදුරජාණන් එහෙම නෙමෙයි දේශනා කරේ. මොකද්ද? සමාධින් භික්ඛවේ භාවේත. දැන් ඒකෙන් අදහස් කරේනේ අර ව්‍යාපාර කරන්න එපා. ඒකට ඒවා ජීවත් වෙන්න කරගත්තට කමන්නේ. මේ සංසාර දුකෙන් එතර වෙන්න, මේ මහා දුක් හඳෙන් එතර වෙන්න ඕනකම තියෙනවා නම් මේ ක්‍රමය ගේන්න වෙනවා. මොකද්ද? සමාධිය වඩන්ට වෙනවා. සමාධින් භික්ඛවේ භාවේත. භික්ඛු යථා භූතං පජානාති. එහෙම භික්ෂුවකට පුළුවන් කියනවා යථා භූතය මොකද්ද කියලා. ඒ කියන්නේ සත්‍යම ස්වභාවය, සැබෑම ස්වභාවය මතු කරලා පෙන්න ගන්න පුළුවන් වෙනවා. දකින්න පුළුවන් වෙනවා. පැහැදිලිද? එහෙනම් සමාධිය වඩාගත්තු කෙනාගේ ඉලක්කය මොකක් වෙන්න ඕනද? යථා භූත ඥාන දර්ශනයයි. එහෙම නැතුව සමාධිය වඩා ගන්න නැහැ කියලා යකු භූතයෝ වගේ දඟලන්න ගත්තොත් ඒකට ඉතින් හොඳයි අර මං කියපු කලින් කියපු වචනේ යකා භූතය නටනවා කියලා නේ? පැහැදිලිද මං කියන එක? ඇයි අර සමාධියට පුරුදු වුණා පුරුදු වෙච්ච සමාධිය දැන් ඕනමයි. ඉතින් සමාධිය වඩන්ඩ භාවිතා කරන්න වෙලාවක් වෙන් කරගන්න ඕනේ අනිවාර්යයෙන්ම. සමාධිය වඩන්ඩ භාවිතා කරන්න වෙලාවක් වෙන් කරගන්නවා කියන්නේ මම පුරුදු වෙච්ච වෙලාවම ඕන කියලා නීතියක් නැහැ. මට කොයි වෙලේ හරි වෙලාවක් ගන්න පුළුවන් මට. අත්‍යවශ්‍ය වැඩ කටයුතු වෙනකොට ඒ වැඩ කටයුතු වලට අවශ්‍ය දේ දීලා කරලා කියලා යුතුයකම වගකීම ඒ ටික කරලා වෙලාවක් හදාගන්න දක්ෂ වෙනවා තමයි. එතකොට ඒ ලැබෙන වෙලාවෙදී ඒක කරන්න දක්ෂයි. ඇයි? භාවිතයක් තියෙන්නේ පුරුද්දක් නෙවෙයි. එතකොට මේ අරුගල ඉවරයි. ප්‍රශ්න ඉවරයි. ලෞකිකයේද ගැටලු විසඳෙනවා, ලෝකෝත්තරයේද ගැටලු විසඳෙනවා.
ලෝකෝත්තරේ ගැටලු තියාගෙන ලෞකිකයේ කොච්චර ඉල්ලීලා හිටියත් වැඩකුත් නැහැ. ඒ වගේම ලෝකෝත්තරයට යන්න ඕනේ කියා ලෞකිකයේ එක්කත් රණ්ඩු වෙවි ඉන්නවා මිසක ලෝකෝත්තරේ අඳුර ගන්නවත් බැරුව යනවා නම් ඒක වැඩකුත් නැහැ. ඒ නිසා යථාභූත ඥාන දර්ශනය හරහා තමයි ලෝකයෙන් ඈතර වෙන්න යන පාර තියෙන්නේ. ඒ පාරේ යන්නේ නැතුව වෙන පාරවල් වලට පැනගෙන දඟලුවට වැඩක් නැහැ. ඒවා හුරු විච්ච පාරවල් ඔස්සේ යන එක. මේක හුරු පාරක් නෙවෙයි. මොකද්ද? නිවනට යන පාර මාර්ගය. ඒක හුරු පාරක් නෙවෙයි. සංසාරේ හුරු විච්ච පාරක් නෙවෙයි. ඒ පාරේ ගිහින්නේ නැහැ ආයේ. ඒ පාරේ ගිය කට්ටිය ආයෙ ආවිල්ලත් නැහැ. කොහටද? ලෝකෙට. ඒ පාරේ ගියයි එතනින් ඊ ගිහිල්ලා ඒ ලෝකේ කෙරවලට ගිහිල්ලා එතනින් එතර වෙලා යනවා. ලෝකේ කෙරවලට ගිහිල්ලා එතනින් එතර වුණාම මොකක්ද යාලට කියන්නේ? ලෝකෝත්තර. ලෝකෙන් එතර. ඒගොල්ලෝ ආය ආපහු එනවද? එන්නේ නැහැ. ඒ හින්දා මේ ඉන්න අය ඒ පාරේ ගිහින්නේ නැහැ. ඒ පාරේ ගිය අය ආයේ මෙහි ඇවිත් නැහැ. ඒ නිසා ඒ ගිය විස්තරේ සඳහම් මැප් එක විතරක් එවලා තියෙනවා. එයාට යද්දි හම්බිච්ච මග තලකුණු සටහන් කරපු සටහන් පත එවලා තියෙනවා මැප් එක. දැන් මැප් එක බලාගෙන මේක අපිට හොයාගෙන යන්න වෙනවා. කියන එක තේරෙනවද? එතකොට මැප් එක ඕනේ නැහැ කියන්නත් බෑ. මැප් බල බලා සිටියම් බල බලා හිතෙන් මම හිටියට වැඩකුත් නැහැ. මට ඕනේ නැති මැප් එකක් නැහැ කියලා විසි කරලා කොහේ හරි ගිහිල්ලා අතරමං වුණාට වැඩකුත් නැහැ. ඒ නිසා අපිට මේ භාග්‍යතුන් වහන්සේ අපි වෙනුවෙන් අනුකම්පාවෙන් මෙහාට එවලා තියෙන මැප් එක වගේ තමයි මේ ධර්මස්කන්ධය. ඒ තමයි උන්වහන්සේගේ ධර්මයේ ඒ ලෝකෙන් ඈතර වෙච්ච අයගේ සටහන්පත්. ඒගොල්ලෝ සටහන් දීලා දීහින් තියෙනවා අපිට. ආනන්ද ස්වාමීන් වහන්සේ ඒවා හිතේ සටහන් කරගෙන ඉඳලා පස්සේ මාතලේ අලු විහාරයේදී මේවා පොත්වල සටහන් කෙරුවා. අපිට ඒ සටහන් ඕනේ නැද්ද දැන්? ඒවා ඇසුරු කරගෙන අපි මැප් එක හිතේ ඇඳ ගන්න වෙනවා ඉස්සරලා. නැත්තම් චිත්ත සමාධියට හොඳට ආවට පස්සේ එතනින් එහාට මොකද කරන්නේ? දැන් යන්න ඕනේ පොත බලන්න කියලා ආයෙ නැගිටලා පොත බලන්න එන්න බෑ. ඒ පොතේ හැටියට යන්නත් එපේ. හිතේ හැටියට ඉන්නත් ඕනේ සමාධියේ. පොතේ හැටියට යන්නත් ඕනේ. මේ ප්‍රශ්නේ දෙකම දැන් පැටලිලා තියෙන්නේ. වෙලාවකට හිතෙනවා හිතේ හැටියට මේකේ ඉන්නවද තැපේට වෙලා. එහෙම නැත්නම් පොතේ හැටියට යනවද? පොත බලන්න ගියාම හිතෙනවා මේක හිතේ හැටියට කරගෙන ඉන්න නෑ මට එතකොට කියලා. හිතේ හැටියට තැපේ ඉන්න ගියාම හිතෙනවා පොතේ හැටියට යන්නේ නැද්ද බං කියලා. ඔන්නෝම මේ දෙපැත්තකට හිරවිච්ච ප්‍රශ්නක ඉන්නවා අපි. ඒවට මොන ප්‍රශ්නද කියන්නේ තාත්තා? උබතෝ ගෝටික ප්‍රශ්න. මොකද්ද කියන්නේ? උබය කියලා කියනවා දෙපැත්තට දෙකකට. දෙපැත්තකට හිරවිච්ච ප්‍රශ්න වලට කියනවා මොකද්ද? උබතෝ ගෝටික ප්‍රශ්න. එතෙන්ට ගියාම හිතෙනවා අතෙන්ට යන්න වෙයි මේ වැඩේ විගුණම් කරලා හරියන්නේ නැහැ. ඊට පස්සේ මෙතෙන්ට ආවම හිතෙනවා ඔව් මේකම නම් කර කර ඉඳලා හරියන්නේ නැහැ. එතකොට ඒක නවත්ත ගන්න මොකද කරන්න වෙන්නේ? දෙපාර්ශවයටම සාධාරණයක් වෙමින් යන්න ඕන. තේරුණාද? එතකොට කලබලේ නවත්තලා හිමින් යන්න ඕන. ඒ දෙපැත්තම සාධාරණයක් කරගෙන යන්න නම් එතකොට මේ දහම් එහෙම වුණොත් විතරයි මං හිතන්නේ මේක නිවැරදි වෙන්නේ. එහෙම නැත්තම් ඔය එකකට පැස්සට පස්සේ අපි එතන ඉඳගෙන මෙතන ගැන හිතා ඉන්න එකවත් මෙතන ඉඳගෙන එතන ගැන හිතා ඉන්න එකවත් නෙවෙයි. එතෙන්ට ගියොත් එතනමයි ආයේ මේ ගැන කල්පනාවක්වත් නැතුව එයා ගිහිල්ලා නම් ඒත් හරියන්නේ නැහැ.
පොත් ටික අතට ගත්තට පස්සේ පොත්වල තියෙන විස්තරය කියනකොට ඔය භාවනා කරලා වැඩක් නැහැ. ඒව බොරු වැඩ මේ කාලේ ඒව කරන්න බෑ. මේ කාලේ භාවනා කරලා හරියන්නේ නැහැ කියන තැනට ගියොත් පොතක් බලාගෙන ඉන්න ඕන ඔහොම කියලා. ඒකත් අන්තයක්. ඊට පස්සේ භාවනාවට ගියාම මේ පොතෙන් එන්න එපා. භාවනාව විතරක් පොත් වැඩක් නැහැ අපිට. ඔය පොත් පස්සේ ලියපුවානේ. පොත්වල තියෙන කිසිවක්ම එපා අපිට. හිතෙන් එන්න. අත්දැකීම් මේකෙන් එන්න කියලා වෙරලා ඒ ගැන විතරක් තමන්ගේ මානසිකත්වයට ගැලපෙන ටික විතරක් කතා කර ගියොත් ඒක හරියන්නේත් නැහැ කියලා තේරෙනවා. ඒ හින්දා බුද්ධ දේශනාවක් අපිට ආවනේ සටහන් පත්වලට ඇවිල්ලා ඒකත් අපිට වටිනවා. හැබැයි ඒ ටික කියව ඉන්නලා අපි මේක ඇත්තටම ගිහිල්ලා ඒ සටහන් ඔස්සේ ගිහිල්ලා ඒ බිඹුරුපත් ඔස්සේ ගිහිල්ලා ඒ සිතියන් ඔස්සේ ගිහිල්ලා මාර්ගය නිවැරදි කරගෙන නිවැරදිව නිදහස් වුණේ නැත්තම් ඒ නිසා මේක පරණ පුරුදු පාරකුත් නෙවෙයි යන්නේ. පැහැදිලිද කියන එක? මේ පාර පුරුදු වෙන්න යනවත් නෙවෙයි. පුරුදු කරපු පාරකුත් නෙමෙයි, පුරුදු වෙන්න යන පාරකුත් නෙවෙයි. මොකද නිතර කට්ටිය වන්දනාවෙක් කියන්නේ මේකේ. තේරෙනවද කියන එක? පාර හොඳට බලාගෙන ඇවිල්ලා පස්සේ කට්ටියත් එක්ක වන්දනාව යනවා මම මේකේ. එහෙම මේකට යන පාරක් නෙවෙයි. මේකේ ගියොත් ගියා ආපහු එන්නේ නැහැ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගියොත් ඈතර වෙනවා මෙතන. ආයේ මේ ලෝකයේ කියන එකට සැපයක් විදියට හොයන්න මෙහෙ ඉන්නේ ආයේ. එහෙනම් පාරමයි වටින්නේ. මට මේ කාලෙක ඉඳලා දැනෙන දේ තමයි මාර්ගයමයි වටින්නේ, මාර්ගයමයි වටින්නේ කියන එක. මාර්ගයමයි නිරවුල් කරගත්තු යුත්තේ, මාර්ගයමයි පැහැදිලි කරගත යුත්තේ කියන එක. ඒ නිසා මේ මාර්ගය කෙසේද බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ සඳහන් වෙන්නේ? භාවිතා බහුලී කතා. තේරුණාද කියන්නේ? භාවිතා කරන්න ඕන, බහුලීකృత කරන්න ඕන. එතන තමයි මාර්ගය තියෙන්නේ. භාවේ තබ්බන්ති මේ භික්කවේ පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඥා උදපාදි ආලෝකෝ උදපාදි. මහණෙනි, ඒ මග භාවිතා කළ යුතු, ප්‍රගුණ කළ යුතු දෙයක් යයි කියා මාහට පෙර නොඇසූ නොවිරු ධර්මයන්හි ධම්මස පහළ විය. ඥානය පහළ විය. නේ? ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය. එහෙනම් ඉතින් මේ කතාව හරිනේ. භාවිතා කළ යුතු එකක්මයි. ඊතර වීම පිණිස භාවිතා කරාට පස්සේ දැන් මට මේ පාරේ යන හැටි පුරුදුයි කියලා ආපහු වෙන්නේ නැහැ. පුරුද්ද පෙන්නන්න. මට මේක ඕනනම් ඊතර වෙන්නත් පුළුවන්, ආපහු වෙන්නත් පුළුවන්. මම මේකේ පාරේ හොඳට මට ගිහිල්ලා ආවිල්ලා පුරුදුයි කියලා ලෝකෙට පෙන්නන්න කිසි අවශ්‍යතාවයක් නැහැ. ඊතර වෙච්ච කෙනා මැප් එකක් එවනවා. විස්තරයක් තියලා එයා ඊතර වෙලා යනවා. තේරුණාද? ලෝකානුකම්පාවෙන්වත් ආපහු මෙහෙට එන්නේ නැහැ. ඒ නැති බුදුවරු ආර්ය උත්තමේ ආයි උපදින්න ඕනේ ලෝකානුකම්පාව කියලා. ඇයි ඉන්න අය ඊතර කරන්නේ? තේරුණාද? ඒ වෙලාවේ කරන්න ඕන යුතුයකම් ටික කරලා ඉවර කෙරුවද? ඊතර වෙන්න ආපු තැනදී අතහැරලා ඊතර වෙන්න පුළුවන්කම සියල්ල අතහැරීමේ ශක්තිය ඒ මාර්ගයේ සතුයි. එහෙනම් කිසිවකට ඇබ්බැහි වීමක් නැත. කිසිවකට හුරු වීමක් නැත. කිසිවකට පුරුදු වීමක් නැත. කිසිවකට ඇබ්බැහි වීමක් නැත. සියල්ල වැඩි යුතු තැන්වල වැඩා ඇත. ප්‍රගුණ කළ යුතු තැන්වල ප්‍රගුණ කර ඇත. කළ යුතු යමක් ඇත්නම් සියල්ල කළලත් ඉවරයි. කළ යුතු යමක් ඇත්නම් කරලා ඉවරයි. ඒ හින්දා කතං කරණීයන් කියලා කියනවා බය නැතුව. කළ යුත්ත කළා. පැහැදිලිද කියන එක? එතකොට අන්න එහෙම තියෙන තැනකට ගෙනියන්න භික්ෂුව යථාභූත ඥානය සඳහා සමාධිය වඩන්න ඕන. වෙන වැඩක් නැහැ. දැන් එහෙනම් සමාධිය වඩන්න කියන එක තමයි ප්‍රධාන ටාගට් එක. එහෙනම්
අපේ ජීවිත අතර තියෙන්න ඕනේ දැන් මේ වනහන ඔබ මිතුවක්කල් ප්‍රධාන ටාගට් වෙනේව තියා නැතිනේ. නේද? ඒ කියන්නේ ලෞකික ජීවිතේ මොකුත් වැඩ කරන්න එපා කියලා නෙවෙයි මේ කියන්නේ. ප්‍රධාන ටාගට් එක මොකද්ද? මේ ඔක්කොම කරලා අවසානයේ මැරෙන්න ලඟ වෙනකොට තියෙන අසමාහිතකමක් නම් හිතේ. ඔය කරපු ඔක්කොගෙම වැඩක්. ඇයි? ඒ අසමාහිත සිතින් අසංවර සිතින් මැරිලා සුගතියක් නැහැ. ඇයි ඒක තැනක හිත තියාගන්න බෑ? විසිරුණු සිතින් මැරුණොත් කොහෙද යන්නේ? දුගතිය. අවසාන මොහොත ලිස්සන සුළුයි. වාහනේ මෙහෙන් යනකොටම වංගුවක් ගන්න වෙලාව වගේනේ. ලිස්සන වංගුවක් ගන්න වෙලාවක් වගේ. පරිස්සමින් ගන්න ඕනද නැද්ද මේ වංගුව? වංගුවේ හැරෙන්න කලින් හැරෙන්න යන මොහොතකට පෙර මේ පැත්තේ ඉද්දද්දිම වාහනේ දැනුණොත් අපිට අන්ඩර් කන්ට්‍රෝල් කියලා. එහා පැත්තේ කොහේ ඉදීද කියලා කියන්න පුළුවන්ද? තේරුණාද කියන එක? වාහනේ දැන් වංගුව ගණ්ඩයි ලං වෙලා ඉන්නේ. ඒ ලං වෙන මොහොත වෙනකොටම දැන් අවශ්‍ය විදිහට කපලා ගන්න වෙනවද නැද්ද? ඒ කපනකොට කපන පැත්තට යන්නේ නැහැ. කැපුවට යන්නේ ලෙස්සලා වෙන පැත්තකට වගේ. එතකොට තේරෙන්නේ මොකද්ද? අන්ඩර් කන්ට්‍රෝල් කියලා එක හරිනේ තිකේකොට. කියන්නේ පාලනයෙන් තොරයි. තේරුණාද? තමන් හිතන විදිහට පාලනය වෙන්නේ නැහැ. එහෙම වුණොත් අපිට එහා පැත්තේ කොතන වාහනේ තියෙයිද කියලා හරියටම කියන්න පුළුවන්ද? සමහර විට පාරේ තියෙන්නත් පුළුවන්. සමහර විට එහා පැත්තට හැරෙනකොට අගලේ තියෙන්නත් පුළුවන්. සමහර විට අගලෙන් එහා පැත්තේ තියෙන්නත් පුළුවන්. වෙන්න බැරිද? එහෙනම් ඔබේ මේ ජීවිතයේ නැමැති වාහනේ අන්තිම මොහොතේ හරවන්න ඉන්නවනේ දැන් අලුත් පැත්තකට. මේ මොන වාහන ගෙනිච්චත් මේ ජීවිතයේ නැමැති වාහනේ හරවලා ඊළඟ ජීවිතයට හරවලා ගන්න වෙලාවේදී ඔබට දැම්ම තියා කිහියකද ලෙස්සලා යන්නේ නැත කියලා. මේ දැන් යන රටාවේ හැටියට අන්ඩර් කන්ට්‍රෝල් නේ. තව වෙනකන් තාම කන්ට්‍රෝල් එකකට ගන්න බැරුව ගියානේ මේ ජීවිතේ. පුළුවන් වුණාද? බෑ. දිගටම ආපු ජීවිතේ පුරාම ආපු විදිය ගත්තාමත් මේක හරියට මේ රෝදවල මේ වීල් බැලන්ස් නැහැ වගේ එකකින් ඇවිල්ලා තියෙන්නේ. වීල් බැලන්ස් නැති රෝදවල තියෙන වාහනේ ගමන කොහොමද? එහාට වෙනවා මෙහාට වෙනවා එහාට වෙනවා මෙහාට වෙනවා. එහෙම වැනි යන ගමනක් නේ තියෙන්නේ. නේද? ඒ වාහනේ විසින් වනනවා. ඒ වගේ අර වීල් බැලන්ස් නැති ස්වභාවයක් අපේ ජීවිතයේ ගමනේ තියෙනවා. ඉතින් එහෙම වාහනයක අන්තිම මොහොතේ ලිස්සන සුළු ප්‍රදේශයක මේ යන වේගයට හරවන්න ගියොත් වේගය අඩු කරගෙනත් නැතිනම් වාහනේට අවශ්‍ය කන්ට්‍රෝල් එක ඇවිල්ලත් නැතිනම් වීලුත් බැලන්ස් නැතිනම් ටයර් වල කාටත් ගෙවිලා නම් මොකක්ද ඔබට තියෙන සහතිකේ? මං ඊළඟට නිවැරදි පාරේ ඉන්නවා ඊළඟ ජීවිතෙත් කියලා. මං කියන එක තේරෙනවද? මොකක්ද ඔබට තියෙන සහතිකේ ඊළඟ ජීවිතෙත් මං නිවැරදි මාර්ගයේ ඉන්නවා කියලා? ජීවිතයේ අන්තිම මොහොතේ මේක හොඳට රළුවට තියලා අල්ලගන්න අවශ්‍ය කට්ට නැහැ ටයර් වල. ඒ කියන්නේ දැන් මේක කරගන්නත් බැරි නම් හොඳ වීරියක් තියලා හිතට වීරිය අරගෙන
ගතට වීරිය අරගෙන දත් දෙක හපවන්න නේ මොනවා හරි වීරියක් කරලා මේක හිත දමනය කරනවාමයි කියලා ඒ වෙලාවට දමනය කරගන්න පාලනය කරගන්න පුළුවන් තැනකට වීරිය අල්ලන්න පුළුවන් ශක්තිය ජීවිතයේ අවසාන මොහොතට එන්නේ නැහැ. ඒක මං කිව්වේ කට්ට ගෙවිලා මේකේ. පැහැදිලිද? වයසට යනකොට ආයේ ග්ලේස්සලා ගිය පැත්තකට යනවා. බ්‍රේක් අහන්නෙත් නැහැ. ආපු වේගය පාලනයකුත් නැහැ. ඒක තේරෙනවද? ආවේග පාලනයක් නැහැ අපිට. ඒ මාර්ගයේම යන්න ඒ මාර්ගයේ ඉඳීද? ගියපු පාරෙත් නැහනේ ඒක වංගුවකින් හැරිලා යන්නේ. ඒතර ගියපු පාරේ යන්න විදිහකුත් නැහැ මේ ඒක කෙලින්ම ගිය පාරකුත් නෙවෙයි. ඒකයි මං කිව්වේ ගිය ඒ පාර යන විදිහට පාරේ ඉඳීද? එහෙම නැත්නම් අගලේ ඉඳීද? එහෙම නැත්නම් අගලෙන් එහා ඉඳීද කියලා කියන්න බෑ. කාණුවේ ඉඳීද කාණුවෙනොත් එහා ඉඳීද දන්නේ නැහැ. මොකද කරන්න ඕනේ ඉතින් මේකේ? මේ අසංවරශීලීව ඔහේ වනවනා යන ගමන හරියන්නේ නැහැ. මේක බැලන්ස් වෙන්න ඕන. නේ? වීල් බැලන්ස් කරනව නේද? වාහනවල. ඇලයින්මන්ට් කරනවා කියලා කරන්නේ. ඒ වගේ ඇලයින්මන්ට් කරලාද තියෙන්නේ අපේ වැඩවල? ඇලයින්මන්ට් කියන්නේ ඉරට. ඉරට වැඩ කරන්න පුළුවන් ගැතිය. එතකොට වීල් ඇලයින්මන්ට් කරාට පස්සේ මේ රෝදේ ගියේ පාර ඉරක් ඇන්දොත් හරියට රූලට තියෙනවා. රූලට වැඩ. නූලට වැඩ. තියෙනවද අපිට? නෑ ගත්තු තැන ගත්තුවා. කෑලි හැලිලා. වැඩක් කරොත් එහි ඉල්ලිච්ච ගැලවිච්ච කෑලි ඒවා ගොඩයි. ඒකේ පිරිසිදු බව නැහැ. ආපහු හැරලා බලනකොට පිරිසිදු බව නැහැ. එතකොට එතන ඒ පිරිසිදු බව තියාගන්න බැරි අපි ඒ වැඩේ කරලා ඉවරනකොට හිත පිරිසිදු කරලා තියයිද? ඒ කියන්නේ අපි හිත පිරිසිදු කරන මාර්ගය දන්නේ නැහැ. සත්වයෙකුගේ හිත පිරිසිදු කරනවා නම් ඒ හිත පිරිසිදු කිරීමට කියනවා සත්තානම් විසුද්ධිය. මොකද්ද කියන්නේ? සත්තානම් විසුද්ධිය. සත්වයාගේ චිත්ත පාරිශුද්ධිය. ඒකට කියනවා තව නමක් නිවන කියලා. එහෙනම් කරන වැඩේ හරි මිම්මට නූලට රූලට පිරිසිදුව කරන ලක්ෂණයක් ඕනද නැද්ද? පැහැදිලිද මේ කියන්නේ? එතකොට එහෙම චරිත අපි දැනගන්න ඕනේ යම් කිසි පාරමිතාවක් ඔස්සේ ඒව යම් යම් තැන් වලින් දියුණු වෙච්ච අය ඉන්න පුළුවන්. ඒගොල්ලෝ එව්වම අල්ලගෙන ඒකෙන්ම නිවන හොයා ගන්න ඕනේ. පැහැදිලිද? එතකොට ඒක සඳහා හැබැයි ඔය සිතේ අසමාහිත බව ලොකු ප්‍රශ්නයක්. නැත්නම් උතනම ඔය වැඩපිළිවෙලම ඔය ආපු චරිත ලක්ෂණ ටිකම අරගෙන අපිට නිවනක් හොයන්න පුළුවන් අපිට. ඒක තුළ තියෙනවා මේ ප්‍රතිපත්ති ගරුක භාවය. දැන් තමන් මොනතරම් මහන්සි වුණත් ඒ වගේ අය තමන්ට මොනතරම් කැපකරෙන් කරන්න සිද්ධ වුණත් එයාලගේ ප්‍රතිපත්ති පාවා දෙන්න ලෑස්ති නෑ ඒ චරිත. ඒ ප්‍රතිපත්තියකට ගරු කරන ස්වභාවය. පුද්ගලයා හැටියට වෙහෙසෙන්න වෙනවා සමහර තැන්වල. පුද්ගලයා හැටියට මහා කැපකිරීම කරන්න වෙනවා. පහසුව ගැන හිතනවා නෙවෙයි ඒ වෙලාවට. ඒ පුද්ගල ප්‍රතිරූපයට ඇති වෙන අර පහසුකම් බලන්නේ නැතුව ප්‍රතිපත්තිය වෙනුවෙන් ලොකුවට කැපෙන්න පුළුවන්කමක් ඒ චරිතවල තියෙනවා. අර නොසලකා හරින අය වගේ නෙවෙයි. මම කියන එක තේරෙනවද? එතකොට මේ චරිත ඔක්කොගේම තියෙන අඩුව මම මේ කියන්නේ. ඒ චරිත මේ ප්‍රශ්නෙන් මේ අදාළ ප්‍රශ්නෙන් ගිලිහිලා යන්නේ හැමදාම විච්ච වරද තමයි හිතේ සමාහිත බව ගේන්නේ නැහැ. මම කියපුවා හරිද බලන්න. මේ දේශනාව අහලා ඔබ හිතලා බලන්න. සමහරට ඔබත් ඒ වගේ චරිතයක්. එතකොට ඒ වගේ චරිත
අර සමාහිත බවට දෙන ලකුණු මදි. ඔහි අසමාහිත සිතින් අසංවර සිතින් අපි කරුණු කාරණා ගණනාවක් එක කිව්වනේ. නොසන්සිඳුණු සිතින් සංසිඳීමක් නැති දේවල් එක්කලා දඟලනවා. ඒක නිසා මේ යථාර්ථයට යන්න බෑ. ඒ නිසා පින්වත් මහණෙනි මේ සමාහිත බවම වඩන්න සමාහිතෝ භික්කවේ භික්ඛු යථා භූතං පජානාති. සමාහිත භික්ෂුව මේ ලෝකේ යථා භූතය අවබෝධ කරනවා. පැහැදිලිද කියන එක? එතකොට එහෙනම් මම මේ මුළු දේශනාවම ගත්තට සූත්‍ර දේශනාව සම්පූර්ණයෙන්ම කරන්න ගියොත් මට පැය 10ක් 15ක් කරන්න වෙනවා. හැබැයි හොඳ තැනකට අපි ආවා. මොකද්ද මේ ඊටාම වටිනා තැන? සමාධිය වැඩිම අත්‍යවශ්‍ය අංගයක්. මේ බුද්ධ දේශනා අතර අපිට පෙන්වන ප්‍රබලම පෙන්වා දීමක් මේ තියෙන්නේ මෙතන. සමාධින් භික්කවේ භාවිත. බාහිරින් සමාධිය භාවිතයටම ගන්න ඕන. හැබැයි සමාධියේ වඩන අය මතක තියාගන්න ඕනේ මෙච්චර කල් වැඩු හුරුවට පුරුද්දට ඇබ්බැහි වීමකට යන සමාධියක් නෙවෙයි වඩන්නේ. ඒක අපි බොහොම පරිස්සමින් සාකච්ඡා කරලා තේරුම් ගත යුතු සමාධියක්. ඒක භාවිතයකට ගත හැකි සමාධියක්. භාවිතයකට ගත යුතු සමාධියක්. ඒ භාවිතය තුල තමයි භාවිත වූ සිතක් භාවිත වූ චිත්ත සමාධියක් අපිට ලැබෙන්නේ. ආන්ගේ සමාධියට තමයි පුළුවන් වෙන්නේ මොකක් පෙන්වන්නද? යථාභූත ඥානය පෙන්වන්නට. යථාභූත ඥානයට අපිව පිහිටවන්න. ඒ නිසා පින්වතුනි මේ යථාභූත ඥාන දර්ශනය පිළිබඳව අපිට ලෝකේ කතාබස් කරන කරුණු අතරින් දුර්ලභම කරුණු කාරණා ටික තියෙන්නේ මෙතන. අපි අහන බණ අතරින් ඒ බණවල අපිට අහන්න ලැබෙන ඇහෙන අඩුම ප්‍රමාණය තියෙන්නේ ඒ යථාභූත ඥාණයට අවශ්‍ය කරන සමාධිය පිළිබඳ කතා කරනවා හරි අඩුයි. යථාභූත ඥාණයට අවශ්‍ය කරන සමාධියට එන්න වැඩ කරගන්න හැටි පෙළ ගැස්සීම හරි අඩුයි. මේවා අපි කතාබස් කළ යුතු කරුණු කාරණා. ඔබ ඔබේ අවධානය වැඩියෙන් යොමු කළ යුතු කරුණු කාරණා. එහෙම කරගෙන යම් සමාධියක් හදාගත්තු කෙනා ඒ සමාධියට හිරවිච්ච ස්වභාව තියෙනවා නම් ඒවාගේ දෝෂ දැකලා ඒවා හිමීට අඩු කරගෙන ඒවාට යම්කිසි නිවැරදි කරණයක් එකතු කරගෙන ඒ සමාධිය අපි ගේන්න ඕනේ මොකේද? යථාභූත ඥාන දර්ශනයකට. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා අවසාන වශයෙන් අපි මේකේ අවසානයේ සඳහනක් කරගමු. විස්තරාර්ථ ප්‍රකාශ මේ කතා බස් කිරීම වලට අපිට ඉදිරි දේශනාවලට මේ පොයේ දවසේ ඉදිරි දේශනාවලට යන්න වෙයි. ඒ ගැනත් පොඩි බලාපොරොත්තුවක් තියාගෙන අපි අද දවසේ හවස් වරුවේ කරන ඊළඟ දේශනාවලින් තවදුරටත් ගැඹුරට මේක සාකච්ඡා කරමින් අපි මේ දේශනාව තුළ යම් තැනකට අරන් යමු. මේ කතා බහේ සාරාංශගත කරගන්න එක. මොකද්ද අපි දකින යථාභූත ඥානය කියන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භික්ෂුව යථාභූත ඥානය තේරුම් ගන්නවා. යථාභූත ඥානය අවබෝධයෙන්ම තේරුම් ගන්නවා කියනවා මේ සමාධිය නිසා. එහෙනම් මේ සමාධිය තුලින් දකින යථාභූත ඥානය කියන්නේ මොකද්ද? ඒකේ දේශනා කරනවා කිංච යථාභූතං පජානාති. එයා අවබෝධ කරන්නේ කවරනම් වූ යථාර්ථයක්ද? පැහැදිලිද? මොන විදිහේ යථාර්ථයක්ද අවබෝධ කරන්නේ? එතකොට ඒ අවබෝධ කරන යථාර්ථය තේරුම් ගන්න ඕන. ඒ තමයි අවබෝධ කරන යථාර්ථය වෙන්නේ සමුදයංච අත්ංගමංච. සමුදයයි අස්තංගමයයි කියන දේ තමයි අවබෝධ කරන්නේ. දැන් මේ දෙක ගැන අපිට ටිකක් විස්තර වශයෙන් කතා කරන්න වෙනවා. මොකද්ද සමුදය කියන්නේ? මොකද්ද අස්තංගමය කියන්නේ? එතකොට මොකේ සමුදයද? මොකේ අස්තංගමයද? ඒකත් කතා කරන්න වෙනවා. මොකේ වුණත් කමන්නේ සමුදය කියන්නේ මොකද්ද? අස්තංගමය කියන්නේ මොකද්ද?
එතකොට සමුදය අපි අඳුරගත්ත කියමුකෝ. සමුදය මෙයයි කියනවා නම් ඔය මොකේ සමුදයද කියන ප්‍රශ්නෙත් අහන්න වෙනවා. ඊගාවට අනිත් පැත්තට ප්‍රශ්නේ අහන්න මොකේ වුණත් කමන්නේ සමුදය මොකද්ද? තේරෙනවද කියන එක? ඒ නිසා මොකක්ද කියන ප්‍රශ්නෙත් මේකේ විමසලා බලන්න වෙනවා. මොකක් වුණත් සමුදය මොකද්ද කියලාත් බලන්න වෙනවා. ප්‍රශ්න දෙකක් නැද්ද එතන? සමුදය කියන එක වගේම අපි තේරුම් ගන්න යුතුයි මොකද්ද? අස්තංගමය කියන්නේ. ඉතින් ඒ පිළිබඳව සාකච්ඡාව අපි ඉස්සරහට විවෘත කරගන්න ඕන. එහෙනම් මේ දේශනාව තුළ අද දවසේ අපේ අවධානය යොමු කරලා බැලුවා මේ භාවිත සමාධියක් හදා ගැනීමේ වැදගත්කම ගැන. දැන් ඉන්න ඕනේ මොන වැඩේ කෙරුවත් වැඩක් නැහැ. භාවිත සමාධියක් නැත්තම් අන්ඩර් කන්ට්‍රෝල් ජීවිතයක්. තේරුණාද? සමාධිය කියන්නේ හොඳ කන්ට්‍රෝල් එකක්. භාවිත සමාධිය කියන්නේ ඕන තැනක ඕන විදියකට හැසිරවිය හැකි හොඳ පාලනයක් ඇති. තේරුණාද? ආර්ය මාර්ගය තුල ඕනේ පැත්තකට හසුරවන්න පුළුවන් සමුදය ඇතිවීම ගැන නිරෝධයකට යන හැටි මේ ඔක්කොටම හොඳට හසුරවන්න පුළුවන් සමාධිමත් බව. ඒ සමාධිමත් බව කියලා කියන්නේ හොඳ කර්මන්නේ විච්චි ස්වභාවයක්. කර්මන්නේ කියලා කියන්නේ හොඳ ක්‍රියාකාරීත්වයකට සුදුසුම තත්ත්වයක්. ඒ කියන්නේ කෝවකට දාලා ලෝහයක් රත් කරලා අපි කියමුකෝ දැන් රත්තරන් කෑල්ලක් අරගෙන කෝවකට දාලා හොඳට රත්තරන් රත් කරගෙන එනකොට හොඳ කර්මන්නේ වෙන සුදු වෙලාවක් තියෙනවා. එතකොට පුංචි සියුම් අච්චු වලට වක් කරන එක විතරයි තියෙන්නේ. හැඩතලයෙන් යුක්ත ස්වර්ණාභරණේ හැදෙනවා. කරාමු වෙන්න පුළුවන්. බේස්ලට් වෙන්න පුළුවන්. ඊටත් වඩා සියුම් වූ ඊටාම සියුම් වූ උපකරණ කරාමු බෝලනේ. තවත් සියුම් උපකරණ රත්තරන්ින් හදන ඒවා තියෙනවා. ඒවා වෙන්න පුළුවන්. ඒවා හදන්න ඒවා වක් කරන්න පුළුවන් හොඳ කර්මන්නේ විචි ස්වභාවයකට අර ලෝහය රත් වෙලා තියෙන අවස්ථාවක් වගේ. පැහැදිලිද කියන එක? ඒ කර්මන්නේ විචි ස්වභාවයේදී අපි මේකෙන් හදන්නේ මොකද්ද කියන එක තීරණය කරගන්න වෙනවා. තවත් බොරුවක් මේකෙන් හදලා වැඩක් නැහැ. තේරෙනවද? එතකොට සකස් කරන ස්වභාව අතර සකස් කරලා හදාගත්තු බොරුවක් නා. ආයි හදාන තියෙන්නේ. එතකොට සකස් වෙච්ච ස්වභාවවලට අපි කිව්වා භූත ස්වභාව. එතකොට බොහෝ භූත ස්වභාවයක් එකතු කරගෙන හදාගත්තු බොරුවක් වුණොත් ඒකට අපි තින් කිව්වට කමක් නැහැ බහුභූතයක් කියලා. දැන් මේ බහුභූත ලෝකයෙන් අපි ටිකෙන් ටික ගැලවිලා ඇවිල්ලා යථා භූතයකට කිට්ටු කරගන්න හොඳම තැනට එන්න නම් මේ ක්‍රමවේදයේ තියෙන මේ සමාධිය නේද? පැහැදිලිද? මම වැඩියෙන්ම ප්‍රකාශ කළේ සමාධියේ වැදගත්කම. ඊළඟට මම ප්‍රකාශ කරේ ඒ ලැබූ සමාධියේ ඉඳගෙන කරන්න ඕන වැඩේ කොහොම වැදගත් එකක්ද කියලා. යථා භූතේ සොයා බලන එක. කවර යථා භූතයක්ද? කිංච යථා භූතං පජානාති. කවර යථාර්ථයක්ද දැනගන්නේ? සමුදයයි අස්තංගමයයි. එතකොට ඒකේ බුදුරජාණන් වහන්සේ තවත් විස්තර කරනවා. කුමක සමුදයද ඔය කතා කරන්නේ? කුමක අස්තංගමයේද? ඒක විස්තර කරනවා මෙහෙම රූපස්ස සමුදයංච අස්තංගමංච. රූපයේ සමුදය අස්තංගමය. වේදනාය සමුදයංච අස්තංගමංච. වේදනාවේ සමුදය සහ අස්තංගමය. සංඥාය සමුදයංච අස්තංගමංච. සංඥාවේ සමුදයයි අස්තංගමයයි. සංඛාරාණං සමුදයංච අස්තංගමංච. සංස්කාරයන්ගේ සමුදයයි අස්තංගමයයි. විඥානස්ස සමුදයංච අස්තංගමංච. විඥානයේ සමුදයයි අස්තංගමයයි.
පැහැදිලිද එහෙනම්? එහෙනම් සමාධිය තුල ඉඳගෙන හොයන්න ඕනේ මොකද්ද? රූපයේ සමුදයයි අස්තංගමයයි. අස්තංගමයයි. සංඥාවේ වේදනාවේ සංඥාවේ සංකාරයේ විඥානයේ සමුදයයි අස්තංගමයයි. එහෙනම් ඇහැට අරමුණක් කෙනකොට මොකද්ද හොයන්න ඕනේ? ඒකේ සමුදයකෝ කියලා. තේරුණාද? ඇහැට රූප ආරම්මණයක් එනකොට සමුදය හොයන්නේ කියේ. ඊට පස්සේ අපි ඒක අස්තංගමයට යනවද නැද්ද කියලා බලන්න පුළුවන්. කනට අරමුණක් එනකොට සද්ධාරම්මණයක් එන්න තියෙන්නේ. ඒකේ විදර්ශනාව කියලා ලෝකෙට තියව කියවන්න එපා එතන. මොකද්ද කරන්න තියෙන්නේ? සමුදය හොයන්න. සමුදය කියන්නේ හට ගැනීම හොයන්න. තේරුණාද? එහි ඉපදීම හොයන්න. ඒ හටගත්තේ කොතනද හොයන්න? ඒ අරමුණ හටගත්තේ කොතනද බලන්න. අරමුණේ හට ගැනීම හොයන්න. අරමුණේ නිරෝධය බලන්න. නිරුද්ධ කරවන්න දඟලන්න එපා. ඇයි? අපි නිරුද්ධ කරන්න දඟලුවේ නැහැ කියලා ඒක නිරුද්ධ නොවී තියෙන්නේ නැහැ. එතකොට එහෙම නිරෝධයකුත් තියෙනවා. අපේ මෙතන වැඩපිළිවෙල මත නිරුද්ධ වෙන දේකුත් තියෙනවා. එහෙනම් නිරෝධ දෙකක් තියෙනවා ඔන්න. එකක් ස්වභාවික ක්‍රියාකාරීත්වයක් ඇති වුණා, ස්වභාවික සිද්ධියක් සිද්ධ වුණා, එහි නිරුද්ධ වීම තියෙනවා. ඒ කියන්නේ පවතින දෙයක් නැති වී යාම. ඒකත් උගක් අය අසුර කතාබස් කරනවා නිරෝධයක් කියලා. තිබිච්ච දේ නැති වුණාම නිරුද්ධයි කියලා කියනවනේ නේ. අනිත්‍යයි කියනවා, නිරුද්ධයි කියනවා. තිබුණා නැති වුණා. තිබිච්ච දේ නැති වුණාම නිරුද්ධයි කියනවා. තිබිච්ච දේ අල්ලගෙන හදන දේවල් තියෙනවනේ. තිබුණා වගේද පෙනුනද දන්නෙත් නැහැ. ඇත්තටම තිබුණද දන්නෙත් නැහැ. තිබුණා වගේ පෙනුනාද දන්නෙත් නැහැ. තිබුණා වගේ රැවටුණාද දන්නෙත් නැහැ. හිතන්නේ රැවටුණා නෙවෙයි තිබුණමයි කියලා. එහෙම රැවටුනේ නම් නැහැ කියලා හිතාගෙන ඇත්තටම තිබුණමයි කියලාත් හිතාගෙන හදාගත්තු ලෝක තියෙනවනේ. ඒ හදා ගැනීමත් සමුදයක්. ඒ වගේම ඒ රැවටීම නැතිවිච්ච දවසට යලි මේ වගේ ස්වභාව හදාගන්න නැති එකක් තියෙනවා. ආයෙනම් එහෙම හදා ගැනීමක් නැහැ. ඒ කියන්නේ ආයෙනම් සමුදයක් වෙන්නේ නැහැ. ආයෙනම් සමුදයක් වෙන්නේ නැහැ කියන්නේ ආයෙනම් උපද්දීමක් නැහැ. එහෙනම් ආයෙ උපද්දන්නේ නැහැ කියන්නේ උපාදෝ නැත්තම් අනුපාදෝ. ආයෙනම් උපද්දන්නේ නැහැ. ආයෙ ඉතින් අනුපාදයටත් අපි කියනවා නිරෝධයක් කියලා. ඒ නිසා බුදුදහමේ නිරෝධය නම් අනුපාද නිරෝධයයි. අනිත් නිරෝධ බුදුදහමම ඕනේ නැහැ. ඇතිවිච්ච දේවල් නැති වෙලා යනවා කියන්නේ ඇති වෙන හැමදේම නැති වෙනවා කියන්නේ ඒ හින්දා අනිත්‍යයි කියන්නේ ඇති වෙන හැමදේම නැති වෙනවා. ඒක තමයි මේ ලෝකේ හැටි කියන්නේ. මේ පොඩි ළමයිනුත් දන්නවා. ඒ පොඩි ළමයින්ටත් වඩා පොඩි වෙනවනේ අවබෝධයෙන් මේ ජීවත් වෙනකොට මිනිස්සු. ඒ හින්දා ඇති වෙනවා හැමදේම නැති වෙනවා කියලාවත් හිත හදාගන්න බැරි අයත් ඉන්නවා. තේරුණාද? ඒ හිත හදාගන්න බැරිකමම දියුණු කරගත්තු අය ඉන්නවනේ. එහෙම ස්වභාව තියෙනවා. එතකොට ඒ නිසාවෙන් හිතේ සකස් වෙන සකස් වීම වලට සමුදය කියනවත්
ඒ හිතේ යලි සකස් කරන ස්වභාවය නැති වෙනකොට ඒක අස්තංගමය කියන්නත් එවත් නිරෝධය කියන්නත් අපේ බුදුදහම අපිට පෙන්වලා දෙනවා. එහෙනම් මෙතන කතා කරන සමුදය අනවබෝධය නිසා හදාගන්න සමුදයක්. තේරුණාද? අරමුණු ඇති වෙනවා නැති වෙනවා නෙවෙයි. ඒක ඇති නැති වෙනවා ඉතින් මොනවා කරන්නද කොහොම තමා කියලා හිත හදාගන්න එකක් නෙවෙයි. ඒ හැදිච්ච හිත වැඩි වෙලා තියෙන හිතකුත් නෙවෙයි. ඊට වඩා අවබෝධයකට මේක යන්න වෙනවා. පැහැදිලිද? ඒ අවබෝධය ගැන හිමින් කතාබස් කරමු. ඒ කතාබස් කිරීම වලට අපේ අවධානය යොමු කරන්න ඉදිරි දේශනා එක්ක හොඳට ඒකාත්මික වෙන්න බලන්න හිතට තැම්පත්කමක් ඕනද නැද්ද කියලා මේවා තේරුම් ගන්න. හිතට සංහිඳියාවක් ඕනද නැද්ද මේක තේරුම් ගන්න. නොසන්සිඳුණු මානසිකත්වයකින් නොසන්සිඳුණු ආසාවන් පස්සේ දුවදුවා එලවා එහෙට නැගිටිනවා මෙහෙට නැගිටිනවා කලබල කරගන්නවා මේ තැනක ඉඳගෙන මේවා කතා කරලා තියා තේරුම් ගන්න බෑ මොකවා. මේවා ඒකාන්ත සත්‍ය වශයෙන් අපිට ගෝචර කර ගන්න නම් අපිට හොඳ ඒකාග්‍රතාවයක් මේ මනසට එන්න ඕනද නැද්ද? ඒකයි මේ සමාධිය වඩන්න කියලා කිව්වේ බුදුරජාණන් වහන්සේ. ඒ සමාධිය වඩලා ඒ වැඩිච්ච සමාධිය උපයෝගී කරගෙන එය පදනම කරගෙන එය බේස් එක කරගෙන අපිට මේ විදර්ශනා වැඩපිළිවෙල ආරම්භ කරන්න වෙනවා. ඒ විදර්ශනා වැඩපිළිවෙල තුල සත්වයාගේ පරම පාරිශුද්ධත්වය මතු කරන්න පුළුවන්. අස්තංගමයත් සමුදයත් අස්තංගමයත් හොඳට වෙන් කරලා තේරුම් බේරුම් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් අන්නේ සමුදය අස්තංගමේ දර්ශනය කරගන්න පුළුවන් තැනකට යන්න අද දවසේ මේ ආරම්භ කරපු දේශනාව ඊතා උතුම් වූ වටිනාකමක් සම්පාදනය කරගත්තු දේශනාවක් බවට පත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. අද දවසේ මම හිතන්නේ මේ ධර්ම දේශනාව හරි වටිනා ධර්ම දේශනාවක් හිමින් බොහෝ ආර ගානක් අහලා හරි මේ කියපු කරුණු හොඳට තමන්ගේ හිතට කාවද්ද ගන්න ඕනේ. මම හිතනවා මේක ශ්‍රවණය කරන පිරිස එක සැරයකට නම් මේක සීමා කරගන්න නැතුව බොහෝ සැරයක් ශ්‍රවණය කරලා බොහෝ වතාවක් වාර ගානක් අපි අහලා මේ දීපු වටිනා පණිවිඩය තමන්ගේ ජීවිතයට හොඳට කාවද්ද ගනීවි කියලා. වරද්ද ගන්න එයා ජීවිතේ. එයාට තියෙන හොඳ දර්ශනයක් එතකොට. ඒ නිසා එවන් ධර්ම දේශනාවක් අද තිලින කරන්න මේ වාසනාවන්ත අවස්ථාව හිමි කරගන්න වාග්ය ලැබුවේ අද අපගේ W ජෝසප් බෙනඩික් ප්‍රනාන්දු මහත්මයාගේ මූලික අනුග්‍රහය යටතේ. එම මැතිණිය ඉන්ද්‍රානි මල්ලිකා මහත්මිය විසින් ඒ වගේම සිය පවුලේ දූ දරුවන් වන ටිරෝන් ප්‍රනාන්දු ඇතුළු පවුලේ සියලු දෙනාද ඔස්ට්‍රේලියාවේ පදිංචි ඩිලානි සඳමාලී ඇතුළු පවුලේ සියලු දෙනාද ඒ වගේම ඔස්ට්‍රේලියාවේ පදිංචි ප්‍රදීප් දුමින්ද ඇතුළු පවුලේ සියලු දෙනා ඒ වගේම ඔස්ට්‍රේලියාවේ පදිංචි චතුර කාවින්ද ඇතුළු සියලු දෙනා විසින් මේ හැම දෙනාටම චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා කියන උතුම් පරමාර්ථයෙන් තමයි අද මේ බෙනඩික් තාත්තා මේ ධර්ම දාණයට මූලික මෙහෙයවීම සිදු කරන්නේ. ඉතින් ඒ නිසා ඒ තාත්තා මම හිතන්නේ හොඳ පුණ්‍යවන්ත තාත්තා කෙනෙක්. එයාට මොකක්ද වාසනා ගුණයකින් එයාට අවශ්‍ය කරන විවේකය වගේම කල්යාණ මිත්‍ර සම්පatti එකතු කරගන්න වාසනා ගුණයක් එයාට තියෙනවා. ඒ නිසා දරුවන්ගෙන් ලැබෙනා වූ ඒ අනුග්‍රහයන්ද තමන්ගේ ජීවිතයට යොදාගෙන ආධ්‍යාත්මික ගමනක් හිමීට මේක හොයලා බලන්න අවශ්‍ය කරන වාසනා ගුණයකුත් මතු කරගන්න දක්ෂ වෙලා තියෙනවා. ඉතින් ඒක කල්යාණ මිත්‍ර පිරිසත් එක්ක බෙදා හදාගෙන කල්යාණ දහමක් මුණ ගැහිලා ඒ දහමත් ශ්‍රවණය කරගෙන තමන්ගේ ගමන තවත් හොඳ අර්ථපූර්ණයකට එකතු කරගන්න අවශ්‍ය කරන ධර්ම දානයකුයි අද මේ සිදු කරගත්තේ කියලා සතුටු වෙන්න ඕනේ.
ඉතින් ඒ නිසා මේ සියලු දෙනාම එකතු පාදා කරගෙන ධර්මනුගුරු පිරිස බිරිඳ එකතු කරගෙන මේ ලබා දුන්නු ධර්ම දානයේ පුණ්‍ය කුසල ධර්මයන් අප පළමු කොටම අපවත් ශාසනයත් ලෝකයත් ආරක්ෂා කරන්නා වූ සියලු දෙව්බඹ පිරිසටම අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. දෙව්බඹ සියලු දෙනාම උතුම් ධර්ම අවබෝධයෙන් සැනසෙත්වා කියලා සාදු කියමු. ඒ වගේම බලාපොරොත්තු වෙනා මිය පරලොව ගිය මේ පින්නතුන්ගේ මිය පරලොව ගිය සියලු ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් කරනවා. ඒ ඥාති හිත මිත්‍රාදීන් මේ පිනෙන් සැපවත් වේවා, සුවපත් වේවා, සාන්ත නිවනින් සැනසෙත්වා කියලා සාදු කියමු. ඒ වගේම බලාපොරොත්තු වෙන සුජීවත්ව සිටිනා වූ පිරිස අතරින් මේ පියාණන්ට ධර්ම මාර්ගයේ මතු කරගන්න උදව් උපකාර කළා වූ පින්වත් කල්යාණ මිත්‍රයන් වහන්සේලාට මේ ධර්ම දාණයට උපකාර කළා වූ කල්යාණ සහායක පිරිස හැටියට නිමල් කරුණාරත්න මහත්මයා ඇතුළු ඒ පවුලේ හැම දෙනාටත් මේ පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අයත් කල්යාණ සහායක පිරිසක් හැටියට මුණ ගැහිච්ච පිරිසක්. ඒ වගේම මේ පවුලේ සියලු ඥාතීන්ට වගේම දිනුෂා සඳමාලි, නාලනී සෝමලතා ඇතුළු පවුලේ ඒ හැම දෙනාමත් කල්යාණ පිරිසක් හැටියට එකතු වෙලා මේ හැම දෙයකටම උදව් උපකාර කරලා තියෙනවා. ඒ නිසා ඒ සියලුම කල්යාණ පිරිසටත්, කල්යාණ මිත්‍ර පිරිසටත්, කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේලාටත් මේ පින අනුමෝදන් කරනවා. උතුම් නිවන් මගින්ම සැනසීම ලබන්න හේතු වාසනා වේවා කියලා. ඒ වගේම විශේෂයෙන් පවුලේ හැම දෙනාම නැවතත් සිහිපත් කරනවා ආදරණීය බිරිඳ ඉන්ද්‍රාණි මල්ලිකා මහත්මිය, ඒ වගේම මේ පවුලේ දූ දරුවන් හැටියට ටිරෝන් ප්‍රනන්දු මහත්මයා ඇතුළු පවුලේ සෑම දෙනා, ඒ වගේම ඩිලානි සඳමාලිය ඇතුළු පවුලේ සියලු දෙනා, ඒ වගේම ඕස්ට්‍රේලියාවේ පදිංචි සියලු දෙනා අතර ප්‍රදීප් දුමින්ද මහත්මයා, ඒ වගේම චතුර කාවින්ද මහත්මයා ඇතුළු ඒ පවුලට සම්බන්ධ සියලුම දෙනාට උතුම් ධර්ම අවබෝධයම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු හැමෝම එකතු වෙලා අද මේ ධර්මය ශ්‍රවණය කරන සියලුම දෙනා එකතු වෙලා අපි ප්‍රාර්ථනා කරමු මෙවන් උතුම් ධර්ම දානයක් සම්පාදනය කරලා ඔබ වෙත ඉදිරිපත් කරන්න යොමු වුණ ඒ ජෝසප් බෙනඩික් ප්‍රනාන්දු තාත්තට උතුම් ධර්ම මාර්ගයේ සියලු දොරඟුළු විවුර වෙලා උතුම් ධර්මයේ තුලින් සැනසීම මතු වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම සහ සම්බන්ධ වූ හැම දෙනාට අතරද විශේෂයෙන් මේ ධර්ම දානේ සහභාගීත්වය සලසලා දීලා ඒ පින් අනුමෝදන් වෙන සෑම සියලු දෙනාටද උතුම් නිවන් මගම පසක් වෙන්න මේ පින හේතු වාසනා වේවා කියලා සාදු කියමු. ඒ වගේම ධර්ම ශ්‍රවණයට සහ සම්බන්ධ වන ඔබ හැම සියලු දෙනාටද ප්‍රාර්ථනා කරනවා උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයම ඇති වේවා, උතුම් නිවන් මගම හෙලිපෙහෙලි වේවා කියලා. හොඳයි, එහෙනම් හැම දිනාටම චතුරාර්ය සත්‍ය අවබෝධ වීම පිණිසම මේ ධර්මයේ හේතු වාසනා වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි.